ඒටි විශ්ව නිර්දේශයේ 3වෙනි පාඩම් විදියට තියෙන භාණ්ඩ විකිණීමේ නීතිය ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. අපි කතා කරපු පාඩම් ගැන කතා කළොත් ඒ කියන්නේ මේ වෙද්දී අපි ගිවිසුම් නීතිය වගේ පාඩම් කතා කරලා ඉවර නිසා ඔයාලට මතකයි දරුවෝ අපි එතනදී කතා කරා ගිවිසුමක් ඇති වෙන්නේ කොහොමද? ගිවිසුමක මූලිකාංග, ඇත්තටම ගිවිසුමක් කියන්නේ මොකක්ද? ඊට පස්සේ ගිවිසුම් කඩ කිරීම, ගිවිසුම් අවසන් වෙන ක්‍රම, මේ වගේ දේවල් ගැන අපි කතා කරලායි තියෙන්නේ. හින්දා භාණ්ඩ විකිණීමේ නීතිය යටතේ භාණ්ඩ විකිණීමේ ගිවිසුම් ගැන ඔයාලට ඉගෙන ගන්න පහසුවක් වේවි අපි මේ පාඩම් ටික කතා කරලා ඉවර වෙලා මේ පාඩමට එන එක. ඔයාලගේ ටියුට් එකේ මුලින්ම බැලුවොතින් පේනව නේද අපිට මාතෘකා ප්‍රධාන මාතෘකා පහක් යටතේ මේ පාඩම කතා කරන්න පුළුවන්. මුලින්ම භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් කියන්නේ මොකක්ද? භාණ්ඩ විකිණීමේ ගිවිසුම් සම්බන්ධයෙන් තියෙන නීති මොනවද? සහ භාණ්ඩ විකිණීමේ ගිවිසුම සම්පූර්ණ වෙන්න ඕන කරන මූලිකාංග මොනවද කියලා අපි කතා කරනවා. ඊළඟට දෙවැනි කොටස විදියට භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් ඇති කරගන්නේ කොහොමද? ඒකේ විධිමත්භාවයන් තියෙන්න ඕනේ කොයි විදියටද කියලා අපි කතා කරනවා. තුන්වෙනි කොටස විදියට මේක ගොඩක් වැදගත්, බොහෝ විට ප්‍රශ්න අහලා තියෙන කොටසක්. භාණ්ඩ විකිණීමේ ආඥා පනතත් එක්ක භාණ්ඩ විකිණීමේ ගිවිසුම් වලට ඇතුළත් වෙන්න පුළුවන් වගන්ති මොනවද කියලා අපි කතා කරනවා. මේකෙදි විශේෂයෙන්ම භාණ්ඩ විකිණීමේ ගිවිසුම් වලට ඇතුළත් වෙන ව්‍යංග කොන්දේසි හා ප්‍රතිඥාභාර ගැන තමයි අපි කතා කරන්න යන්නේ. කොන්දේසි ප්‍රතිඥාභාර කියන්නේ මොනවද කියලා ඔයාලා මේ වෙද්දිත් දන්නවා. එහෙනම් ඒ වගේ නීතියක් හින්දා ව්‍යංගයෙන් ගිවිසුම් වලට ඇතුළත් වෙන්න පුළුවන් කොන්දේසි හා ප්‍රතිඥාභාර මොනවද කියලා අපි කතා කරමු තුන්වෙනි කොටසේදී. හතරවෙනි කොටසේ තියෙන්නේ විකුණුම්කරු ගාව තියෙන භාණ්ඩවල අයිතිය භාණ්ඩ විකිණීමකදී කොයි අවස්ථාවලදීද ගැනුම්කරු වෙත මාරු වෙන්නේ කියලා. ඊළඟට භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් කඩ කරලා තියෙන අවස්ථාවක එක පාර්ශවයන්ට ගන්න පුළුවන් ප්‍රතිකාර්ම මොනවද කියලා අපි කතා කරනවා. එහෙනම් මුලින්ම අපි බලමු භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් කියන්නේ මොකක්ද සහ මේ සම්බන්ධයෙන් අදාළ වෙන නීතිය මොකක්ද කියලා. මොකක්ද භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් කියන්නේ? අපි ඊට කලින් කතා කරමු ඇත්තටම ලංකාවේ භාණ්ඩ විකිණීමේ ගිවිසුම් සම්බන්ධව අදාළ වෙන්නේ පුතේ අපිට තියෙනවා පනතක්. ප්‍රධාන පනතක් තියෙනවා. මේ පනතේ නම 1896 අංක 11 දරන භාණ්ඩ විකිණීමේ ආඥා පනත. 1896 අංක 11 දරන භාණ්ඩ විකිණීමේ ආඥා පනත. මේ පනත පදනම් වෙලා තියෙන්නේ ඉංග්‍රීසි මූලධර්ම මත, ඉංග්‍රීසි නීති මූලධර්ම මත. ඔයාලට පේනවා මේක ආඥා පනතක්. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් අපිට පනවපු පනතක්. එතකොට මේ පනත සහ ලංකාවේ භාණ්ඩ විකිණීමේ නීතිය පදනම් වෙලා තියෙන්නේ ඉංග්‍රීසි නීතිය මත. හැබැයි ඔයාලට මතක ඇති අපි ගිවිසුම් නීතිය ගැන කතා කරද්දී අපි කිව්වේ ගිවිසුම් නීතිය පදනම් වෙලා තියෙන්නේ ලංකාවේ නම් රෝම ලන්දේසි නීතිය මත. හැබැයි භාණ්ඩ විකිණීමට වඩා වෙනස්. භාණ්ඩ විකිණීමට රෝම ලන්දේසි නීතිය අදාළ වෙන්නේ නෑ කියලා අධිකරණය තීරණය කරලාම තියෙනවා. ඒ හින්දා අදාළ වෙන්නේ මේ පනත සහ ඉංග්‍රීසි නීති මූලධර්ම විතරයි. එතකොට දැන් අපි කතා කරේ මේකේ නීතිය. මොකද්ද භාණ්ඩ විකිණීම සම්බන්ධයෙන් තියෙන නීතිය? අපි කතා කරමු මොකද්ද භාණ්ඩ විකිණීමක් කියන්නේ කියලා. මේ 1896 අංක 11 දරන භාණ්ඩ විකිණීමේ ආඥා පනතේ දෙවනි වගන්තිය කියනවා, දෙවනි වගන්තිය අර්ථ නිරූපණය කරනවා භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් කියන්නේ මොකක්ද කියලා. ඒකේ කියන විදියට නම් භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් කියන්නේ මිලයයි කියනු ලබන මුදල් ප්‍රතිෂ්ඨාවකට භාණ්ඩවල අයිතිය විකුණුම්කරු විසින් ගැනුම්කරුට පැවරීමේ හෝ පැවරීමට එකඟ වීමේ ගිවිසුමක්. මොනවාද මේ කියන කොටස් ටික? මිලයයි කියනු ලබන මුදල් ප්‍රතිෂ්ඨාවක් තියෙන්න ඕනේ. ඊළඟට භාණ්ඩවල අයිතිය
විකුණුම්කරු විසින් ගැනුම්කරුට පැවරීම හෝ පැවරීමට එකඟ වීමක් තියෙන්න ඕනේ. මෙන්න මේ කියන කරුණු ටික තියෙනවා නම් මේක භාණ්ඩ විකිණීමේ ගිවිසුමක්. ආපහු සැරයක් කියවන්න මේ නිර්වචන මේ වෙලාවෙන් මතක තියාගන්න පුතේ. එතකොට ප්‍රශ්නයක් ඇහුවොත් හරි ලේසියෙන් අපිට ලියා ගන්න පුළුවන්. ආපහු දැන් වලට වැඩි කාලයකුත් නැති හින්දා ආපහු පාඩම් කරන්න තියාගන්න එපා. මේ වෙලාවෙන් පාඩම් කරගන්න. මිලයයි කියනු ලබන මුදල් ප්‍රතිෂ්ඨාවකට. ඔයාලා ප්‍රතිෂ්ඨාව කියන්නේ මොකද්ද කියලා දන්නවා. එතකොට මිල කියන්නේ භාණ්ඩවල ප්‍රතිෂ්ඨාවට අපි කියන නම. මිලයයි කියනු ලබන මුදල් ප්‍රතිෂ්ඨාවකට භාණ්ඩවල අයිතිය. මොනවයි අයිතියද? භාණ්ඩවල අයිතිය. විකුණුම්කරු විසින් ගැනුම්කරුට පැවරීමේ හෝ පැවරීමට එකඟ වීමේ ගිවිසුමකි. එතකොට දරුවෝ මෙන්න මේ කියන නිර්වචනය මත පදනම් වෙලාම අපිට භාණ්ඩ විකිණීමේ ගිවිසුමක ප්‍රධාන මූලිකාංග 3ක් හොයාගන්න පුළුවන්. බලන්න මොනවද මේ මූලිකාංග කියලා. පළවෙනි එක තමයි භාණ්ඩ විකිණීමේ ගිවිසුමක විෂය වස්තුව මොනව වෙන්න ඕනද? අනිවාර්යයෙන්ම භාණ්ඩ වෙන්න ඕනේ. භාණ්ඩ විකිණීමේ ගිවිසුම් යටතට සේවා හෝ අදහස් හෝ වෙනත් කිසිම දෙයක් අයත් වෙන්නේ නැහැ. අයත් වෙන්නේ භාණ්ඩ විතරයි. ඒ අනිත් නිෂ්පාදන සම්බන්ධයෙන් වෙන වෙන ගිවිසුම් තියෙන්න පුළුවන්. හැබැයි අපි මේ කතා කරන්නේ ගිවිසුම් යටතේ තියෙන භාණ්ඩ විකිණීමේ ගිවිසුම් ගැන විතරයි. එහෙනම් ගිවිසුමේ විෂය වස්තුව අනිවාර්යයෙන්ම භාණ්ඩ වෙන්න ඕනේ. ඊළඟට මේ කියන භාණ්ඩවල අයිතිය විකුණුම්කරුගෙන් ගැනුම්කරුට පැවරීමක් හරි පැවරීමට එකඟ වීමක් හරි තියෙන්න ඕනේ. ඒ කියන්නේ ගිවිසුමට එළඹෙන අවස්ථාවේදීම පවරන්න ඕනේ. නැත්නම් පවරනවා කියලා එකඟ වෙලා තියෙන්න ඕනේ. තුන්වෙනි මූලිකාංගය වෙන්නේ මේකේ අනිවාර්යයෙන්ම මිලයයි කියනු ලබන මුදල් ප්‍රතිෂ්ඨාවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ භාණ්ඩ නිකම් පැවරීමක් වෙන්න බෑ. මේ පැවරීම වෙන්න ඕනේ ප්‍රතිෂ්ඨාවක් මත. ප්‍රතිෂ්ඨාව කියන්නේ මොකක්ද කියලා ඔයාලා මේ වෙනකොටත් දන්නවා. එතකොට මුදල් ප්‍රතිෂ්ඨාවකට අපි මේ මුදල් ප්‍රතිෂ්ඨාවට කියන නම තමයි මිල කියන එක. භාණ්ඩවලට මිලක් තියෙනවා. අන්නේ මිලක් මත තමයි මේ භාණ්ඩ පැවරීම හෝ පැවරීමට එකඟ වීම සිද්ධ වෙන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් භාණ්ඩ විකිණීමේ ගිවිසුමක මූලිකාංග 3 ඇහුවොතින් පාඩම් කරගන්න මේ ගමම්ම ගිවිසුමේ විෂය වස්තුව භාණ්ඩ විය යුතුය. භාණ්ඩවල අයිතිය පැවරීමට හෝ පැවරීමට එකඟ වීමක් විකුණුම්කරු විසින් ගැනුම්කරුට කරලා තියෙන්න ඕනේ. ඊළඟ එක මිලයයි කියන ලබන මුදල් ප්‍රතිෂ්ඨාවක් තියෙන්න ඕනේ. ආපහු සැරයක් කියන්න. භාණ්ඩ ගිවිසුමේ විෂය වස්තුව භාණ්ඩ විය යුතුයි. භාණ්ඩවල අයිතිය විකුණුම්කරුගෙන් ගැනුම්කරුට පැවරීමක් හෝ පැවරීමට එකඟ වීමක් තිබිය යුතුයි. 3 මිලයයි කියනු ලබන මුදල් ප්‍රතිෂ්ඨාවක් පැවතිය යුතුයි. පැහැදිලි නේද එහෙනම් මේ කාරණා 3? හරි. අපි යමු ටියුට් එකට. පෙරලා ගන්න ඔයාලගේ ටියුට් එකේ දෙවනි පිටුව. කියවන්න මාත් එක්කම බලපවත්නා නීතිය හා භාණ්ඩ විකිණීමේ ගිවිසුමක මූලිකාංග. ශ්‍රී ලංකාවේ භාණ්ඩ විකිණීම සම්බන්ධයෙන් අදාළ වන්නේ මොකද්ද? පනත 1896 අංක 11 දරන භාණ්ඩ විකිණීමේ ආඥා පනතයි. ඉංග්‍රීසි නීති මූලධර්ම මත මෙම නීතිය පදනම් වී ඇති අතර ලංකාවේ භාණ්ඩ විකිණීම සම්බන්ධයෙන් රෝම ලන්දේසි නීති මූලධර්ම අදාළ කියන කොටස් දෙකක් තියෙනවා. එකක් කපන්න. අදාළ නොවන බව අධිකරණය විසින් විනිශ්චය කොට ඇත. භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් භාණ්ඩ විකිණීමේ ආඥා පනතේ දෙවන වගන්තිය මෙසේ නිර්වචනය කර ඇත. බලන්න නිර්වචනය හොඳට පාඩම් කරගන්න. මිලයයි කියනු ලබන මුදල් ප්‍රතිෂ්ඨාවකට භාණ්ඩවල අයිතිය විකුණුම්කරු විසින් ගැනුම්කරුට පැවරීමේ හෝ පැවරීමට එකඟ වීමේ ගිවිසුමකි. මෙම නිර්වචනයට අනුව පහත මූලිකාංග භාණ්ඩ විකිණීමේ ගිවිසුමක පැවතීම අත්‍යවශ්‍ය වේ. ලියා ගන්න පළවෙනි මූලිකාංගය තමයි ගිවිසුමේ විෂය වස්තුව භාණ්ඩ විය යුතුය.
පළවෙනි රෝමංකය ලියා ගන්න. ගිවිසුමේ විෂය වස්තුව භාණ්ඩ විය යුතුය. දෙවනි මූලිකාංගය ලියන්න. භාණ්ඩවල අයිතිය විකුණුම්කරු විසින් ගැනුම්කරුට පැවරීමක් හෝ පැවරීමට එකඟවීමක් පැවතිය යුතුය. භාණ්ඩවල අයිතිය විකුණුම්කරු විසින් ගැනුම්කරුට පැවරීමක් හෝ පැවරීමට එකඟවීමක් පැවතිය යුතුය. තුන්වෙනි කාරණාව නැත්නම් තුන්වෙනි මූලිකාංගය ලියන්න. මිල යයි කියනු ලබන ඒ මිල කියන වචනේ පෙරලිකම ඇතුළේ ලියා ගන්න දරුවෝ. මිල යයි කියනු ලබන මුදල් ප්‍රතිෂ්ඨාවක් පැවතිය යුතුය. ඒ කියන්නේ මූල්‍යමය ප්‍රතිෂ්ඨාවක් අනිවාර්යයෙන්ම තියෙනුනේ. අර අපි කිව්වා වගේ සාධාරණ හේතුවක් තිබිලා මදි. ආදරය, කරුණාව, යුතුයකමක් ඉටු කරන්න තියෙන බැඳීම මේ වගේ දේවල් තිබිලා මදි. මිලයයි කියනු ලබන මුදල් ප්‍රතිෂ්ඨාවක්ම තියෙන්න ඕනේ. මිලයයි කියනු ලබන මුදල් ප්‍රතිෂ්ඨාවක් පැවතිය යුතුය.
හරි. එහෙනම් givisumක මූලික භාණ්ඩ විකිණීමේ givisumක මූලිකාංග 3 හරි නේද? ඔන්න පටල ගන්න එපා. givisumක මූලිකාංග නම් අපි 8ක් විතර කතා කරා. හැබැයි භාණ්ඩ විකිණීමේ givisumක ප්‍රධාන මූලිකාංග 3යි තියෙන්නේ. එහෙනම් මොනවද මේ 3? විෂය වස්තු අනිවාර්යයෙන්ම භාණ්ඩයක් වෙන්න ඕනේ. භාණ්ඩවල අයිතිය විකුණුම්කරු විසින් ගැනුම්කරුට පවරන්න හෝ පැවරීමට එකඟ වීමක් සිද්ධ වෙලා තියෙන්න ඕනේ. මිලයයිකින් ලබන මුදල් ප්‍රතිෂ්ඨාවක් තියෙන්න ඕනේ. ඔන්න මූලිකාංග 3 තමයි අපි දැන් කතා කරන්න යන්නේ. එහෙනම් මේ මූලිකාංග වලින් පළවෙනි මූලිකාංගය ගැන අපි කතා කරමු. මොකද්ද පළවෙනි මූලිකාංගය? givisumේ විෂය වස්තුව භාණ්ඩයක් වෙන්න ඕනේ කියන එක. භාණ්ඩයක් කියන්නේ මොකක්ද? භාණ්ඩයක් කියන්නේ මොකක්ද කියලාත් මේ භාණ්ඩ විකිණීමේ ආඥාපනතෙම කියලා තියෙනවා. භාණ්ඩ විකිණීමේ ආඥාපනතේ 59 වගන්තිය කියනවා. භාණ්ඩ විකිණීමේ givisumක් කියලා අර්ථ නිරූපණය කරේ මොන වගන්තියද? දෙවනි වගන්තිය. භාණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා අර්ථ නිරූපණය කරන්නේ 59 වගන්තිය. 59 වගන්තිය කියන විදියට භාණ්ඩයක් කියලා කියන්නේ මුදල් හැරුණහම, ඒ කියන්නේ මුදල් නැතුව සියලු චංචල දේපල. මුදල් කියන්නේ චංචල දේපලක් නේ. කියන්නේ තැනකින් තවත් තැනකට ගෙනියන්න පුළුවන් දෙයක් නේ. නිසා මුදල් හැර අනෙකුත් සියලුම චංචල දේපල භාණ්ඩ යටතට අයත් වෙනවා කියලා තමයි එහෙනම් භාණ්ඩ විකිණීමේ ආඥාපනතේ 59 වගන්තියෙන් කියන්නේ. එතකොට මේ යටතට තවත් අයිති වෙන දේවල් කිහිපයක් ගැන පනතෙම විස්තර කරලා තියෙනවා. ඒකෙදි කියනවා භූමිය මත වැවෙන අස්වැන්න. ඒ කියන්නේ දරුවෝ පොළවේ යම් කිසි ශාකවල, වැල්වල මේ වගේ දේවල් වල හටගන්න අස්වැන්න. ගස් වැල්වල හටගන්න පළදාව මල් වෙන්න පුළුවන්, පළතුරු වෙන්න පුළුවන්, ඇට වර්ග වෙන්න පුළුවන්, කොළ වර්ග වෙන්න පුළුවන්. මේ ඕන එකක් අපිට පළදාව විදිහට හඳුන්වන්න පුළුවන්. මේ වගේ භූමිය මත වැවෙන අස්වැන්නක් ඊළඟට භූමියට සවිකොට හෝ භූමියට සම්බන්ධව තියෙන දේවල් භූමියෙන් වෙන් කරලා විකුණන්න පුළුවන් නම් ඒ දේවලුත් භාණ්ඩ කියලාම හඳුන්වන්න පුළුවන් කියලා කියනවා. අස්වැන්න නම් හරි. දැන් මොකද්ද මේ භූමියට සම්බන්ධ දේවල් භූමියෙන් වෙන් කරලා විකුණන්න පුළුවන් නම් කියලා කියන්නේ? උදාහරණයක් විදියට අපි හිතමු පොළවට සවි කරලා තියෙන යන්ත්‍රයක්. මේ වගේ යන්ත්‍රයක් පොළවෙන් ආපහු වෙන් කරලා විකුණන්න පුළුවන් නම් ඒවට භාණ්ඩ කියලා කියන්න පුළුවන්. හැබැයි පොළවට සවි වෙලා තියෙන යන්ත්‍රයක් පොළවෙන් ආපහු අයින් කරන්න බැරි නම් ඒක භාණ්ඩයක් විදිහට අපිට හඳුනගන්න බෑ. ඒ වගේම බලන්න භූමියට සම්බන්ධව ඇති මේ කියන දේවල් වලට තව දෙයක් අයිති වෙනවා. භූමියේ තියෙන පාස් වැලි ගල් වගේ දේවලුත් මේ කියන නිර්වචනයටම වැටෙනවා. එහෙනම් දරුවෝ මම උදාහරණ කීපයක් කියන්නම්. තනියම කල්පනා කරලා බලන්න මේ දේවල් භාණ්ඩද නැද්ද කියලා. පළවෙනි එක තමයි කෙනෙක් කියනවා එළඹෙන අඹ වාරයේදී තමන්ගේ ඉඩමේ තියෙන අඹ ගස් 20කින් හටගන්න අඹ පළදාව රුපියල් 20000කට විකුණනවා කියලා. විකුණන්න එකඟ වෙනවා. ඊළඟ අඹ වාරයේදී හටගන්න අඹ පළදාව මේක භාණ්ඩයක් විදිහට මේ අඹ පළදාව සලකන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඇයි අපි කිව්වා භූමිය මත වැවෙන අස්වැන්න භාණ්ඩයක් විදිහට සලකන්න පුළුවන් කියලා. ඊළඟට කවුරු හරි කිව්වොතින් තමන්ගේ ඉඩමේ තියෙන නිවස විතරක් විකුණනවා කියලා. මේ නිවස භාණ්ඩයක්ද? මේ නිවස භාණ්ඩ කියන නිර්වචනයට වැටෙනවද? නෑ දරුවෝ, මේ නිවස භාණ්ඩ කියන නිර්වචනයට වැටෙන්නේ නෑ. හේතුව මේක ඉඩමෙන් වෙන් කරලා විකුණන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේක භාණ්ඩයක් කියලා හඳුන්වන්න බෑ. මොකද මේක චංචල දේපලකුත් නෙමෙයිනේ. හින්දා මේවා වැටෙන්නේ දරුවෝ නිශ්චල දේපල වෙළඳාම් ගණයට. ඒ හින්දා නිවසක් කියන්නේ භාණ්ඩයක් කියලා අපිට සලකන්න බෑ. එහෙනම් නිවසක් ඉඩමක් කියන්නේ භාණ්ඩ නෙමෙයි. ඊළඟට තව උදාහරණයක් කියන්නම්.
මේකෙදි හිතන්න මේක භාණ්ඩයක්ද නැද්ද කියලා. යම්කිසි පුද්ගලයෙක් එකඟ වෙනවා එයාගේ ඉඩමෙන් පස් කියුබ් එකක් රුපියල් 3000 ගානේ පස් කියුබ් 5ක් කපලා විකුණන්න. ඒ කියන පස් කියුබ් නැත්නම් ඒ කියන පස් භාණ්ඩයක්ද නැද්ද? ඒ කියන පස් භාණ්ඩයක්. මොකද භූමියෙන් වෙන් කරලා වෙනම විකුණන්න පුළුවන් නේද? ඔව්. එහෙනම් දරුවෝ භූමියෙන් වෙන් කරලා විකුණන්න පුළුවන් නිසා මේ පස් කියන්නේ භාණ්ඩයක් විදියට අපිට සලකන්න පුළුවන්. හිස්තැන් තුනක් තියෙනවා. අපි මේ උදාහරණ තුන ඉක්මනට ලියාගමු. බලන්න. ලියන්න පළවෙනි උදාහරණේ ඉඩමක පිහිටි නිවසක් ඉඩමක පිහිටි නිවසක් ඉඩමක පිහිටි නිවසක් භාණ්ඩයක් ලෙස සැලකිය නොහැක. භාණ්ඩයක් ලෙස සැලකිය නොහැක. දෙවැනි එක ලියන්න ඉඩමක පිහිටි අඹගස් ඉඩමක පිහිටි අඹගස්වල අඹ පළදාව ඉඩමක පිහිටි අඹගස්වල අඹ පළදාව භාණ්ඩයක් ලෙස සැලකිය හැක. භාණ්ඩ ලෙස සැලකිය හැක. තුන්වෙනි උදාහරණය ලියන්න. ඉඩමකින් කපා ගන්නා ලද පස් කියුබ් 5ක් ඉඩමකින් කපා ගන්නා ලද පස් කියුබ් 5ක් ඉඩමකින් කපා ගන්නා ලද පස් කියුබ් 5ක් විකුණයි නම් පස් කියුබ් 5ක් විකුණයි නම් ඒවා භාණ්ඩ ලෙස සැලකිය හැක. ඒවා භාණ්ඩ ලෙස සැලකිය හැක. ඒ කියන්නේ මේ පස් භාණ්ඩ විදියට සලකන්න පුළුවන්. එහෙනම් බලන්න ලියලා ඉවර කරලා කියන්න මේ කියන අපි කතා කරපු උදාහරණ තුනෙන් භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් වෙන්න පුළුවන් කොයි උදාහරණ විතරද? අඹ පළදාවේ උදාහරණය සහ පස් කියුබ් විකුණන්න තිබු උදාහරණ විතරයි භාණ්ඩ විකිණීමේ ගිවිසුම් යටතේ පාලනය වෙන්න පුළුවන්. මොකද නිවසක් විකිණීම භාණ්ඩ විකිණීමක් නොවන නිසා නිවස භාණ්ඩයක් නොවන නිසා නිවසක් විකුණනවා කියන්නේ භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් නෙමෙයි. භාණ්ඩ විකිණීමේ ආඥා පනත යටතේ ඒවා පාලනය වෙන්නේ නැහැ. මේවා නිශ්චල දේපල විකිණීම් නැත්නම් නිශ්චල දේපල පැවරීම් යටතේ තමයි පාලනය වෙන්නේ. හරි. ඊළඟට අපි නඩු තීන්දුව කීපයක්ම තියෙනවා ඔයාලට පේනවා. මේකෙදි යම් යම් දේවල් අධිකරණය පිළිගන්න අරගෙන තියෙනවා සමහර දේවල් භාණ්ඩ සමහර දේවල් භාණ්ඩ නෙමෙයි කියලා. අපි බැලුවොතින්
බලන්න පළවෙනි නඩුව R versus Australian Red Cross Society කියන නඩුව. R versus Australian Red Cross Society. මේකෙදි කියන්නේ රුධිරය. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් අපි දන්නවා රුධිර පරිත්‍යාග කරනවානේ මේ වගේ රුධිරය ලබා දීම. කෙනෙකුට රුධිරය ලබා දෙනවා කියන එක භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් නෙමෙයි කියලා අධිකරණයෙන් කියනවා. එහෙනම් රුධිරය නිශ්චලයි තමයි චංචලයි තමයි චංචල දේපලක් විදිහට සලකන්න පුළුවන්. හැබැයි රුධිරය ලබා දීමක් භාණ්ඩ විකිණීමක් කියලා පිළිගන්න එක අධිකරණය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. R versus Australian Red Cross Society කියන නඩුවේදී. ඊළඟට අපිට තව නඩු තීන්දුවක් තියෙනවා පෙරේරා versus Zainuddin. පෙරේරා versus Zainuddin කියන නඩුව. මේකෙදි කියන්නේ ලොතරැයි ටිකට් පත් විකිණීම භාණ්ඩ විකිණීමක්ද නැද්ද කියලා තමයි මේකෙදි ප්‍රශ්නගත වෙන්නේ. එතකොට අධිකරණයෙන් අවසානයට දෙන තීන්දුව වෙන්නේ ලොතරැයියක් කියන්නේ භාණ්ඩයක් නෙමෙයි. හින්දා ලොතරැයි විකිණීම භාණ්ඩ විකිණීමේ ගිවිසුම් යටතට අයිති වෙන්නේ නෑ කියන එක. ඊළඟට තියෙන නඩු තීන්දුවේ ප්‍රශ්නගත වෙන්නේ පරිගණක මෘදුකාංග ගැන. බලන්න නඩුවේ නම මොකද්ද? The Commercial Bank of Ceylon versus the Director General of Customs and Others. The Commercial Bank of Ceylon versus the Director General of Customs and Others. මේ කියන නඩුවේදී මම කිව්වා වගේ CD තැටියක අන්තර්ගත කරලා තිබුණු පරිගණක මෘදුකාංග නැත්නම් අපි කියනවා softwares කියලා කියන්නේ. CD එකකට කොපි කරලා තිබුණු software එකක් ඇත්තටම භාණ්ඩයක්ද නැද්ද කියලා අධිකරණයට තීරණය කරන්න වෙනවා. මේකදී අධිකරණය කියනවා මේ CD එක භාණ්ඩයක් වුණාට CD තැටිය භාණ්ඩයක් වුණාට මෘදුකාංගය භාණ්ඩයක් නෙමෙයි. මේක මෘදුකාංගයක් චංචල දේපලක් විදියට සලකන්න බෑ. හින්දා මේවා භාණ්ඩ විදියට සලකන්න බැහැ කියලා අධිකරණයෙන් කියනවා. ඊළඟට තව නඩුවක් තියෙනවා Lee versus Griffin. Lee versus Griffin. Lee කියලා මීට කලින් නමකුත් අපිට හම්බුණා Powell versus Lee නඩුව මතක ඇති. මේකෙදි කියන්නේ මේ Lee versus Griffin නඩුවේදී කියන්නේ දත් ඇන්දක් හදන්න කවුරු හරි දන්ත වෛද්‍යවරයෙකුට ඇනෝමක් දීලා ගිවිසුමකට එළඹෙනවා නම් ඒක භාණ්ඩ විකිණීමේ ගිවිසුමක්ද නැද්ද කියලා තමයි ප්‍රශ්නගත වෙන්නේ. මොකද්ද මෙතන හදන්න දෙන්නේ? දත් ඇන්දක්. අධිකරණයෙන් කියනවා මෙහෙම දත් ඇන්දක් හදන්න දෙන එක භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් තමයි කියලා. එහෙනම් Lee versus Griffin නඩුවේදී කියන්නේ දත් ඇන්දක් ගැන. ඊළඟට Mercer versus Tapper කියන නඩුව. මේක ටිකක් විශේෂයි. මේකෙදි කියන්නේ කබායක් මහන්න දෙන එක නැත්නම් කෝට් එකක් මහන්න දෙන එක. මෙතනදී අධිකරණය කියනවා ගැනුම් කරු තෝරපු රෙදි වලින් කබායක් මහන්න දෙනවා නම් ඒක භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් තමයි කියලා. එහෙනම් Mercer versus Tapper කියන නඩුවේදීත් භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් කියලා කියන්නේ මොකක්ද? කබායක් මහන්න දෙන එක. ඊළඟට Moss versus Hancock කියන නඩුව. Moss versus Hancock කියන නඩුව. මේකෙදි අපි කියවනේ මුදල් කියන්නේ භාණ්ඩයක් නෙමෙයි කියලා. මුලින්ම අපි භාණ්ඩ වල නිර්වචනය කියද්දී කිව්වේ මොකද්ද? මුදල් හැරුණු විට සියලු චංචල දේපල මුදල් හැරුණු විට කියලාමයි ගන්න. එතකොට මේ කියන නඩුවේදී Moss versus Hancock කියන නඩුවේදී පැරණි කාසි විශේෂයක්, ඒ කියන්නේ දැනට භාවිතයේ නැති කාසි වර්ග වගයක් විකුණන්න ගිවිසුමකට ලැබෙනවා. එතකොට ප්‍රශ්න වෙන්නේ මේ කාසි භාණ්ඩයක්ද නැද්ද කියන එක. එතකොට අධිකරණයෙන් කියනවා මේ කාසි විකුණන්නේ මේ කාසි වල තියෙන නාමික අගයට නෙමෙයිනේ. උදාහරණයක් විදියට අපි දැන්ට භාවිතා වෙන්නේ නැති ඔය 7 1 7 2 7 3 වගේ කාසි
සත පහ වගේ කාසි විකුණනවා නම් කවුරු හරි කෙනෙක් මේව මිලදී ගන්න ඉන්නවා නම් ඒ තියෙන අගයටද මේ මිලදී ගැනීම කරන්නේ? නෑ නෑ. ඒ තියෙන අගයට නෙමෙයි මිලදී ගැනීම කරන්නේ. වෙනත් එකඟ වෙච්ච මිලකට. එහෙනම් ඒ වගේ අවස්ථාවක මුදල්මය අගයට නෙමෙයි මේ මිලදී ගැනීම කරන්නේ. ඒ වගේ තියෙන වෙනත් යම්කිසි පෞරාණික වටිනාකමක් මතනේ හින්දා ඒ වගේ අවස්ථාවක ඒ මුදල් භාණ්ඩයක් විදියට සලකන්න පුළුවන් කියලා කියන. එහෙනම් සාමාන්‍ය භාවිතයේ තියෙන මුදල් අපි භාණ්ඩයක් විදියට නොසලකුවට මුදල්මය අගය හැර වෙනත් වටිනාකමක් මත මුදල් විකිණීමක් සිද්ධ වෙනවා නම් ඒ වගේ අවස්ථාවකදී අපි ඒවට කියනවා භාණ්ඩ කියලා. එහෙනම් මොස් vs හැන්කොක් නඩුවේදී කියනවා මේ පැරණි කාසි භාණ්ඩයක් තමයි කියලා. එතනදී මොකද හේතුව? නාමික වටිනාකම නෙමෙයි බලන්නේ, ද්‍රව්‍යමය හෝ පෞරාණික වටිනාකමක් සලකලා තමයි ගිවිසුමේ මිල තීරණය කරලා ගිවිසුමට එළඹෙන්නේ. හරි. එහෙනම් අපි අද කතා කරපු නඩු තීන්දුව ටික බලන්න ටියුට් එකේ තියෙනවා. R versus Australian Red Cross Society කියවන්න. අධිකරණය ප්‍රකාශ කළේ පුද්ගලයෙකුට ලබා ගැනීම සඳහා රුධිරය ලබා දීම භාණ්ඩ විකිණීමක් නොවන බවයි. පෙරේරා versus Zainuddin ලොතරැයි ටිකට් පතක් විකිණීම භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් නොවන බව දක්වා ඇත. The Commercial Bank of Ceylon versus the Director General of Customs and others. CD තැටියක අන්තර්ගත කරන ලද පරිගණක මෘදුකාංග භාණ්ඩයක් නොවන බව මෙම නඩුවේදී ශ්‍රී ලංකා අධිකරණය තීරණය කරන ලදී. ඊළඟට බලන්න Lee versus Griffin. දත් ඇන්දක් සෑදීම සඳහා දන්ත වෛද්‍යවරයෙකු සමග පුද්ගලයෙක් ගිවිසුමකට එළඹී තිබූ අතර අධිකරණය ප්‍රකාශ කළේ මේ භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් වන බවයි. Mercell versus Tapper ගැනුම් කරු තෝරන ලද රෙදි වලින් කබායක් මැසීමට ඇනවුමක් ලබා දීම භාණ්ඩ විකිණීමේ ගිවිසුමකට යටත් වන බව මෙහිදී තීරණය විය. Moss versus Hancock පැරණි කාසි විකිණීමේ ගිවිසුම් වලදී එම කාසිවලට මුදල් ලෙස හුවමාරු කිරීමේ අගයක් නැතිනම් ඒවා භාණ්ඩ විකිණීමක් යටතට ගත හැක. මෙහිදී පෙනී යන්නේ මුදලේ නාමික වටිනාකම සලකා නොව ද්‍රව්‍යමය හෝ පෞරාණික වටිනාකමක් සලකා ගිවිසුමකට එළඹෙන අවස්ථාවකදී මුදල් භාණ්ඩයක් වශයෙන් සැලකිය හැකි බවයි. මොකද මේ නාමික වටිනාකම කියන්නේ දරුවෝ? අපි දන්නවා ගිවිසුමක සමනින් මුදලක වටිනකම තියෙන්නේ ඒ මුදල හදන්න ගත්තු කඩදාසියවත් එහෙම නැත්නම් ගත්තු තීන්ත වර්ගයවත් ඒ වගේ භාණ්ඩයේ ඇතුළත් වෙලා තියෙන නැත්නම් මුදලේ ඇතුළත් වෙලා තියෙන යම්කිසි දෙයක් හින්දා නෙමෙයි. ඒකට රජයක් මකින් නීත්‍යානුකූලව ලබා දීලා තියෙන නාමික වටිනාකම නිසා. නැත්නම් රුපියල් 5000 කොලයකට රජයක් විසින් රුපියල් 5000ක් වියදම් කරලා තියෙනවද? නෑ. හිම වටිනාකමක් නෑ. තියෙන්නේ නාමික අගයක් විතරයි. හරි. එහෙනම් ඔන්න ඔය ටික තමයි අපිට පළවෙනි මූලිකාංගය ගැන කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි යනවා භාණ්ඩ වර්ගීකරණය කරන්න. පළවෙනි මූලිකාංගය ගැනම තමයි. හැබැයි ඒකේ කොටසක් විදිහට අපි දැන් යන්නේ මේ අපි කතා කරන භාණ්ඩ කොයි වගේ වෙන්න පුළුවන්ද? කොයි අවස්ථාවලදීද මේවා භාණ්ඩ වර්ගීකරණය කරන්න පුළුවන් කියලා බලන්න. මේ භාණ්ඩ දරුවෝ වලට පේනවා ප්‍රධාන වශයෙන් පවත්නා භාණ්ඩ හා අනාගත භාණ්ඩ ලෙස වර්ගීකරණය කරන්න පුළුවන්. පවත්නා භාණ්ඩ කියන්නේ මොනවද කියලා අපි මුලින්ම කතා කළොත් පාර්ශවයන් දෙකක් භාණ්ඩ විකිණීමේ ගිවිසුමකට එළඹෙනවනේ. මෙහෙම එළඹෙන අවස්ථාව වෙද්දිත් විකුණුම් කරු සන්තකයේ තියෙන විකුණුම් කරුට අයත්ව තියෙන දැනටත් විකුණුම් කරු ගාව තියෙන භාණ්ඩවලට අපි කියනවා පවත්නා භාණ්ඩ කියලා. හැබැයි අනාගත භාණ්ඩ කියන්නේ ගිවිසුමට එළවෙන අවස්ථාව වෙද්දිත් විකුණුම් කරු ළඟ මේ භාණ්ඩ නැහැ.
අනාගතයේදී තමයි ඒ කියන්නේ givisumට එළඹිලායින් පස්සේ තමයි විකුණුම්කරුවෙක්ව මේ භාණ්ඩ මිලදී ගන්නෙ නැත්නම් විකුණුම්කරු මේ භාණ්ඩ නිෂ්පාදනය සිද්ධ කරන්නේ. පැහැදිලිද? පවත්නා භාණ්ඩවල givisumට එළඹෙද්දිත් ඒව විකුණුම්කරු සතුව තියෙනවා. එක්ක විකුණුම්කරුගේ අයිතිය තියෙනවා. නැත්නම් විකුණුම්කරුගේ සන්තකයේ තියෙනවා. එතකොට අනාගත භාණ්ඩ givisumට එළඹෙන අවස්ථාව වෙද්දී බිහි වෙලා තියෙන භාණ්ඩ නෙමෙයි ඇත්තටම. එක්කෝ වෙන කෙනෙක් ළඟ තියෙන්නේ මේ විකුණුම්කරු මුදල් දීලා මේවා අත්පත් කරගන්න ඕනේ. එහෙමත් නැත්නම් විකුණුම්කරු මේවා නිෂ්පාදනය කරන්න ඕනේ givisumෙන් පස්සේ. ඔන්නවට තමයි අපි පවත්නා භාණ්ඩ සහ අනාගත භාණ්ඩ කියලා කියන්නේ. එතකොට මේ කියන පවත්නා භාණ්ඩ උනත් තව වර්ග දෙකකට වර්ග කරන්න පුළුවන් නිශ්චිත භාණ්ඩ සහ අවිනිශ්චිත භාණ්ඩ කියලා. මොනවද නිශ්චිත භාණ්ඩ කියලා කියන්නේ? නිශ්චිත භාණ්ඩ කියන්නේ අපි කිව්වා මේ වගේ givisumකට එළඹෙත්නි පවත්නා භාණ්ඩ කිව්වහම විකුණුම්කරුගේ සන්තකයේ එක්ක මේවා තියෙන්න පුළුවන්. නැත්නම් එයාට අයිති වෙලා තියෙන්න පුළුවන්. නැත්නම් දරුවෝ විකුණුම්කරුගේ නියෝජිතයෙක් ගාව තියෙන එක හරි විකුණුම්කරු මේක ඇප් එකකට තියලා ඇප් කරුවෙක් විදියට තියෙන එක හරි ඒව ප්‍රශ්නයක් නෑ. කොහොම හරි මේවා දැනටමත් විකුණුම්කරු ගාව තියෙන භාණ්ඩ නිසා. හැබැයි මේ අතරේ නිශ්චිත භාණ්ඩ කියන්නේ පවත්නා භාණ්ඩ වලදී නිශ්චිත භාණ්ඩ කියලා කියන්නේ givisumට එළඹෙන අවස්ථාවේදී මේ givisumේ භාණ්ඩ කොටස පාර්ශවකරුවෝ වෙනම හඳුනා ගන්නවා නම් ඒවට අපි කියනවා නිශ්චිත භාණ්ඩ කියලා. එතකොට අවිනිශ්චිත භාණ්ඩ කියන්නේ එහෙනම් givisumට එළඹෙද්දී givisumට විෂය වස්තුව වෙන භාණ්ඩ කොටස ඔවුන් ඒ වෙලාවේ හඳුනාගන්නේ නැහැ. උදාහරණයක් විදියට අපි හිතමු යම්කිසි පුද්ගලයෙක් ගාව තියෙනවා මොනවා හරි අපි හිතමු ඇපල් ගෙඩි 100ක් ගානේ තියෙන පෙට්ටි 10ක් තියෙනවා. මෙහෙම තියෙද්දී තව කෙනෙක් ඇවිල්ලා කියනවා මට මේ ඇපල් පෙට්ටියක් මිලදී ගන්න ඕනේ. ඒ අවස්ථාවේදී පාර්ශවයන් දෙක එකඟ වෙනවා හරි ඇපල් පෙට්ටියක් මිලදී ගන්නම්. එතකොට අනිත් පාර්ශවය කියනවා මට මේක අද ගෙනියන්න බෑ. මම හෙට ඇවිල්ලා මේක ගන්නම්. අනිවාර්යයෙන්ම හෙට මම ගන්නවා. මගේ ඇපල් පෙට්ටිය තියලා තියන්න. කියලා මෙයාලා මේ කියන ගැනුම්කරු හෝ විකුණුම්කරු මේ ඇපල් පෙට්ටි 10න් එයාගේ ඇපල් පෙට්ටිය වෙන් කරන්නේ නැහැ. අර 10ත් එක්කම අර 9ත් එක්කම මේ කෙනාගේ ඇපල් පෙට්ටියක් තියෙන. එයාලා වෙන් කරන්නේ නැහැ. නැත්තම් තෝරගන්නේ මට ඕනේ අන්න අර පෙට්ටිය එහෙම නැත්තම් මට ඕනේ මෙන්න මේ පෙට්ටිය කියලා වෙන් කරන්නේ 10න් ඕන එකක් කමක් නැහැ කියලා තමයි ඉන්නේ. ඒ වගේ අවස්ථාවකදී අපි කියන්නේ ඒවා විනිශ්චිත භාණ්ඩ කියලා. හැබැයි මේ ගැනුම්කරු ඇවිල්ලා කිව්වොත් අර රතු පාට ලකුණක් දාලා තියෙන ඇපල් පෙට්ටිය තමයි මට ඕනේ. ඒක මට වෙන් කරලා තියන්න. එහෙම කිව්වොත් එයාලා givisumට එළඹෙද්දිම භාණ්ඩය නිශ්චිතව වෙන් කරලා හඳුනා ගන්නවා. ඒ හින්දා අපි ඒවට කියනවා නිශ්චිත භාණ්ඩ කියලා. පැහැදිලි නේද එහෙනම්? හරි. එතකොට මේ සම්බන්ධයෙන් අපිට ඕන නඩු තීරණයක් තියෙනවා දරුවෝ. අපි ඒකත් මේ ගාම කතා කරමු. Howell versus Coupland. Howell versus Coupland කියන නඩුව. Coupland කියලා කිව්වත් කමක් නැහැ. ඔයාලට වචනේ ලියා ගන්න පුළුවන් විදියට ඔයාලා ප්‍රොනවුන්ස් කරගන්න. ඒ නඩුවේදී වෙන්නේ ඉඩමක් තියෙනවා. මේ ඉඩමේ ආර්තාපල් වවලයි තියෙන්නේ. ඔයාලා දන්න සාමාන්‍ය අපි කන අල වර්ගයක් වවලා තියෙන්නේ ආර්තාපල් වවලා තියෙන්නේ. ඒ ඉඩමේ හිමිකරු එයා විකුණුම්කරු විදියට කියනවා මේ ඉඩමෙන් ආර්තාපල් ටොන් 200ක් විකුණන්නම් කියලා. ඔන්න ගැනුම්කරුවෙක් එක්ක givisumකට එළඹෙනවා. මොකටද? මේ ඉඩමෙන් ආර්තාපල් ටොන් 200ක් විකුණන්න. දැන් ඔයාලා හිතන්නේ මේක මොන givisumක්ද? මේක භාණ්ඩ විකිණීමේ givisumක්ද කියලා මුලින්ම කියන්නකෝ. ඔව් භාණ්ඩ විකිණීමේ givisumක්. අපි කිව්වා පළදා විකුණන්න පුළුවන් කියලා. ඊළඟට ආර්තාපල් ටොන් 200ක් විකුණන්න එකඟ වෙනවා.
මේවා පවත්නා භාණ්ඩද අනාගත භාණ්ඩද? දැනටත් මේ අර්ථාපල් වැවිලා නැහැ. පැල විතරයි තියෙන්නේ. අර්ථාපල් වල අපි කියන්නේ අල හැදිලා නැහැ. එහෙනම් මේවා පවත්නා භාණ්ඩද? නෑ දරුවෝ, මේවා අනාගත භාණ්ඩ. කියන්නේ දැනට තියෙන, දැනට අත්පත් කරගෙන දැනට නිෂ්පාදනය කරලා ඉවර වෙච්ච භාණ්ඩ නෙමෙයි අනාගත භාණ්ඩ. අනාගතයේදී තමයි විකුණුම්කරුත් මේවා අත්පත් කරගන්නේ නැත්නම් නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා හවෙල් vs කුප්ලන් නඩුවේදී කතා කරන අර්ථාපල් තාමත් හැදිලා නැති හින්දා, තාමත් කියන්නේ යාලා ගිවිසුමට එළඹෙද්දිත් හැදිලා තිබුණේ නැති හින්දා ඒවා අනාගත භාණ්ඩ. අපි යමු එහෙනම් ටියුට් එකට. පෙරළ ගන්න භාණ්ඩ වර්ගීකරණයක් තියෙනවා. භාණ්ඩ වර්ගීකරණයක් තියෙනවා දරුවෝ. අපි ඒක සම්පූර්ණ කරගමු. ඔයාලට පුළුවන් භාණ්ඩ බලන්න පවත්නා භාණ්ඩ හා අනාගත භාණ්ඩ කියලා වෙන් කරගන්න. පවත්නා භාණ්ඩ හා අනාගත භාණ්ඩ කියලා වෙන් කරගන්න මුලින්ම. ඊළඟට පවත්නා භාණ්ඩ වෙන් කරගන්න නිශ්චිත භාණ්ඩ සහ අවිනිශ්චිත භාණ්ඩ කියලා. නිශ්චිත භාණ්ඩ එක පැත්තකට, අනිත් පැත්තට අවිනිශ්චිත භාණ්ඩ. හරි. ඒක ලියාගෙන ඉවර නම් පෙළ ගන්න ටියුට් එකේ ඊළඟ පිටුව අපිට පොඩි පැහැදිලි කිරීමක් තියෙනවා. අපි ඒක ලියාගමු. පවත්නා භාණ්ඩ යනු හිස්තැන සම්පූර්ණ කරගන්න දරුවෝ. ගිවිසුමට එළඹෙන අවස්ථාවේදී ගිවිසුමට එළඹෙන අවස්ථාවේදී ගිවිසුමට එළඹෙන අවස්ථාවේදී විකුණුම්කරුට අයත්ව තිබූ හෝ විකුණුම්කරුට අයත්ව තිබූ හෝ විකුණුම්කරුට අයත්ව තිබූ හෝ ඔහුගේ භුක්තියේ තිබූ භාණ්ඩ
ඔහුගේ භුක්තියේ තිබූ භාණ්ඩ ඔහුගේ භුක්තියේ තිබූ භාණ්ඩ ඊළඟ කොටස තියෙනවා කියවන්න වන අතර මේ යටතට අපේට හෝ කුඩියට දුන් භාණ්ඩ නියෝජිතයාගේ සන්තකයේ තිබූ භාණ්ඩ යනාදියද ඇතුළත් වේ. පවත්නා භාණ්ඩයක් නිශ්චිත හෝ අවිනිශ්චිත විය හැක. නිශ්චිත භාණ්ඩ යනු ගිවිසුමට එළඹෙන අවස්ථාවේදී ගිවිසුමේ විෂය වස්තුව වන්නා වූ භාණ්ඩ බවට පාර්ශවකරුවන් එකඟ වූ සහ හඳුනා ගන්නා ලද භාණ්ඩ වේ. මේකේ තියෙන වැදගත් වචන දෙක එකඟ වූ සහ හඳුනා ගන්නා ලද භාණ්ඩ. ඊළඟට අවිනිශ්චිත භාණ්ඩ යනු ගිවිසුමට එළඹෙන අවස්ථාවේදී ගිවිසුමේ විෂය වස්තුව වන්නා වූ භාණ්ඩ බවට පාර්ශවකරුවන් එකඟ වූ නමුත් ගිවිසුමට අදාළ භාණ්ඩ වශයෙන් හඳුනා නොගත් භාණ්ඩ වේ. එහෙනම් නිශ්චිත භාණ්ඩ එකඟ වෙලා හඳුනාගෙන තියෙනවා. අවිනිශ්චිත භාණ්ඩ කියන්නේ එකඟ වෙලා ඒත් හඳුනා ගැනීමක් කරලා නැහැ. අපි කියන්නේ වෙන් කරලා හඳුනා ගැනීමක් සිද්ධ වෙලා නැහැ. ඊළඟට ලියන්න අනාගත භාණ්ඩ යනු කියලා හිස්තැනක් තියෙනවා. අපි ඒක සම්පූර්ණ කරගමු. ගිවිසුම ඇතිවීමෙන් පසුව විකුණුම් කරු නිෂ්පාදනය හෝ අත්පත් කර ගැනීම. විකුණුම් කරු නිෂ්පාදනය හෝ අත්පත් කර ගැනීම සිදු කළ යුතු භාණ්ඩ වේ. සිදු කළ යුතු භාණ්ඩ වේ. අත්පත් කර ගැනීම සිදු කළ යුතු භාණ්ඩ වේ. හරි. එහෙනම් ඊළඟට අපි කතා කරපු නඩු තීන්දුව තියෙනවා බලන්න. හොයර් vs කොප්ලන්ඩ් 1921 නඩුවක්. ඉඩමක වවා තිබූ අර්තාපල් වගාවෙන් අර්තාපල් එතන දාගන්න දරුවෝ ටොන් 200ක්. ටොන් කියලා දාගන්න. ටොන් 200 විකිණීමට මෙහිදී එකඟ වී තිබූ අතර මෙය භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් වශයෙන් අධිකරණයේදී හඳුනා ගන්නා ලදී. ඒකට එන්න ඕනේ තව කොටසක් තියෙනවා. මොකද්ද මේක? අනාගත භාණ්ඩ සම්බන්ධයෙන් ඇතිවෙච්ච ගිවිසුමක්. හරි. එහෙනම් භාණ්ඩ ගැන අපි කතා කළා. එතනදී භාණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා අපි කතා කරා. ඊළඟට භාණ්ඩයක් කියන දෙයට මොනවා තව අයිති වෙන්න පුළුවන්ද? විශේෂයෙන්ම භූමිය සම්බන්ධ දේවල් ගැන අපි කතා කරා උදාහරණ කීපයකුත් එක්ක. ඊළඟට යම් භාණ්ඩ ප්‍රශ්නගත වෙච්ච අවස්ථාවලදී මේවා ඇත්තටම භාණ්ඩද භාණ්ඩ විකිණීමේ ගිවිසුම්ද කියලා කියන
නඩු තීන්දුව කීපයක්ම අපි කතා කරා. ඒකදී එකක රුධිරය, ඊළඟට ලොතරැයි ටිකට්පත්, පරිගණක මෘදුකාංග, දත් ඇන්දක් හදන්න දෙන එක, ඊළඟට කබායක් මහන්න දෙන එක, පැරණි කාසි, මේ වගේ දේවල් භාණ්ඩද නැද්ද කියලා අපි කතා කරා. ඊළඟට අපි භාණ්ඩ වර්ගීකරණය කරා. පවත්නා භාණ්ඩ කියන්නේ මොනවද? පවත්නා භාණ්ඩ යටතේ තියෙන නිශ්චිත භාණ්ඩ කියන්නේ මොනවද? අවිනිශ්චිත භාණ්ඩ කියන්නේ මොනවද? සහ අන්තිමට අනාගත භාණ්ඩ කියන්නේ මොනවද කියලා අපි කතා කරා. එහෙනම් භාණ්ඩ යටතේ අපි ඔන්න ඔය ටික කතා කරලා ඉවර කරා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ භාණ්ඩ විකිණීමේ ගිවිසුමක දෙවනි මූලිකාංගය. මොකද්ද දෙවනි මූලිකාංගය? පළවෙනි එක තමයි විෂය වස්තුව භාණ්ඩ වෙන්න ඕනේ. දෙවෙනි එක භාණ්ඩවල අයිතිය විකුණුම් කරු විසින් ගැනුම් කරුට මොකද කරන්න ඕනේ? එක්ක පවරන්න ඕනේ, නැත්නම් පවරන්න එකඟ වෙලා තියෙන්න ඕනේ. පැවරීමක් හෝ පැවරීමට එකඟ වීමක් වෙලා තියෙන්න ඕනේ. ඒකෙදී භාණ්ඩයක අයිතිය හැම වෙලේම භාණ්ඩ විකිණීමකදී විකුණුම් කරු ගාව තියෙන අයිතිය ගැනුම් කරුට මාරු වෙන්න ඕනේ. එහෙම මාරු වෙද්දී ඒ අයිතිය මාරු වීම එක්ක වර්තමානයේ අයිතිය මාරු වීමක් වෙන්න පුළුවන්, නැත්නම් අනාගතයේදී අයිතිය මාරු වීමක් වෙන්න පුළුවන්. පුද්ගලයා දෙන්නෙක් භාණ්ඩ විකිණීමේ ගිවිසුමකට එළඹෙන අවස්ථාවේදීම භාණ්ඩවල අයිතිය මාරු වෙනවා නම් අපි ඒකට කියනවා භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් කියලා. හැබැයි සමහර අවස්ථාවලදී මේ වගේ ගිවිසුමකට එළඹුණත් අනාගතයේ තමයි අයිතිය පැවරීමක් සිද්ධ වෙන්නේ. ඒ වගේ පසු අවස්ථාවකදී, ඒ කියන්නේ ගිවිසුමට එළඹෙන අවස්ථාවෙන් පසු අවස්ථාවකදී භාණ්ඩවල හිමිකම නැත්තම් අයිතිය පැවරෙනවා නම් අපි ඒවට කියනවා විකිණීමට එකඟ වීමේ ගිවිසුම් කියලා. එවෙලම අයිතිය පැවරෙනවා නම් මොනවද? විකිණීමේ ගිවිසුම්. අනාගතයේදී නම් අයිතිය පැවරෙන්නේ විකිණීමට එකඟ වීමේ ගිවිසුම්. මේ ගිවිසුම් දෙවර්ගය ගත්තහම විකිණීමේ ගිවිසුමක් විකුණුම් කරු කඩ කරලා තියෙනවා නම් විකුණුම් කරුගේ පැත්තෙන් එයා වගකීම් ඉටු කරලා නැත්නම් ගැනුම් කරුට ප්‍රතිකර්ම වර්ග දෙකක් තියෙනවා. එක්කෝ විකුණුම් කරුට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න පුළුවන්, නැත්නම් භාණ්ඩවලට විරුද්ධවත් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒ කියන්නේ භාණ්ඩවලට නඩු දානවා කියන එක නෙමෙයි. භාණ්ඩවලට විරුද්ධව යම් යම් ලියම වගේ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. අපි ඒව ගැන පස්සේ අවස්ථාවකදී කතා කරමු. දැනට මතක තියාගන්න විකිණීමේ ගිවිසුමක් නම් ගැනුම් කරුට තියෙන ප්‍රතිකර්ම වර්ග දෙකක්. හැබැයි විකිණීමට එකඟ වීමේ ගිවිසුමකදී ගැනුම් කරුට තියෙන්නේ විකුණුම් කරුට එරෙහි ක්‍රියාමාර්ග ප්‍රතිකර්ම විතරයි. භාණ්ඩවලට එරෙහි ප්‍රතිකර්ම ගන්න විදියක් නැහැ විකිණීමට එකඟ වීමකදී. පැහැදිලිද? හරි. ඊළඟට අපි බලමු අපිට නඩු තීන්දුවක් තියෙනවා. ලංකාවේ නඩු තීන්දුවක් ජයසේන vs රත්නදාස, නැත්නම් ජයසේන එදිරිව රත්නදාස. ජයසේන එදිරිව රත්නදාස. හරි. මේකෙදි සිද්ධ වෙන්නේ ඔන්න මේක ෂුටක් පරණ නඩුවක්. පරණයි කියන්නේ ගොඩක්ම පරණ නඩුවක් නෙමෙයි. හැබැයි මිල ගණන් බැලුවම වලට තේරෙයි ලොකු වෙනසක් තියෙනවා. ලොරි රථයක් විකුණන්න ගිවිසුමකට එළඹිලා තියෙනවා දරුවෝ. මේ ගිවිසුමට එළඹෙද්දී ඔන්න විකුණුම් කරු සහ ගැනුම් කරු එකඟ වෙලා තියෙන්නේ මුලින්ම රුපියල් 16000ක් ගෙවලා ලොරිය අරන් යන්න පුළුවන් ගැනුම් කරුට. ඊළඟට එළඹෙන අප්‍රේල් මාසේ 24 වෙනිදාට ඉතුරු රුපියල් 20000 ගෙවලා. එතකොට මුළු වටිනාකම කීයද? රුපියල් 36000යි. ලොරියක් කිව්වට මේක ෂුට්ටක් පරණ ලොකු වටිනාකමක් නැති ලොරි රථයක් කියලා වලට පැහැදිලි ඇති. එතකොට මුලින්ම රුපියල් 16000ක් ගෙවනවා. ඊළඟට ඉතුරු 20000 අප්‍රේල් 24 ගෙවන්න කියලා තමයි එකඟ වෙන්නේ. එහෙම ගෙවන දවසට දැනට භාණ්ඩය කියන්නේ මේ ලොරියේ අර ලියාපදිංචි සහතිකය කියලා එකක් තියෙන. මෙන්න මේක නැති වෙලා තියෙනවා. ඒක එදා වෙද්දි හොයලා දෙන්නම්. හොයලා
හරි ආකාරයට මෝටර රථය පවරා දීමේ ආකෘතිපත් සම්පූර්ණ කරලා වත්සම් කරලා මෝටර රථ ආඥා පනතේ තියෙන විදියටම පැවරීම කරමු කියලා පාර්ශවයන් දෙක එකඟ වෙනවා. කවද මේක කරන්නේ? අප්‍රේල් 24. හැබැයි මෙහෙම කියලා ඔන්න ගැනුම්කරුත් වාහනේ අරගෙන යනවා. විකුණුම්කරුත් රුපියල් 16000 අරන් ලොරිය ලබා දෙනවා. ගැනුම්කරු මොකද කරන්නේ? යා තමන්ගේ ලොරිය අරගෙන ඇවිල්ලා තමන්ගේ නෙමෙයි දැන් මේ ලොරිය අරගෙන ඇවිල්ලා එයා ඒ ලොරිය අලුත් වැඩියා කරනවා. අලුත් වැඩියා කරලා මේකේ පොඩි පේන්ට් එක වෙනස් කරලා ලොරියේ තමන්ගේ නම ගහලා මෙන්න මේ විදිහේ තමන්ගේ ව්‍යාපාරයේ නම අපි කියනවා මුද්‍රණය කරලා මෙන්න මේ වගේ පොඩි පොඩි වෙනස්කම් ටිකකුත් මෙයා ලොරියට කරනවා. හැබැයි අර එකඟ වෙච්ච විදියට අප්‍රේල් 24 ගැනුම්කරු මුදල් ගෙවන්නෙත් නැහැ. විකුණුම්කරු අර ලේඛනය හොයලා පැවරීම සිද්ධ කරන්නෙත් නැහැ. මෙහෙම ගිහිලා ටික දවසකින් විකුණුම්කරු මොකද කරන්නේ? බලෙන්ම වගේ අර ලොරියේ භුක්තිය නැත්තම් සන්තකය ආපහු ගන්නවා. මොකද ගැනුම්කරු මුදල් ගෙවන්නේ නැති නිසා. ඊළඟට ගැනුම්කරු මොකද කරන්නේ? අධිකරණයට යනවා. ගිහිල්ලා මේතනදී භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් සිද්ධ වුණා. ඒ හින්දා මට ඒ ලොරි රථය ආපහු ලබා දෙන්න කියලා ඉල්ලලා සිටිනවා. අධිකරණය කියනවා මෙතනදී පාර්ශවයන්ගේ හැසිරීම ඔවුන්ගේ එකඟතාව පරීක්ෂා කරලා බැලුවාම පේනවා වෙලා තියෙන්නේ භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් නෙමෙයි. භාණ්ඩ විකිණීමට එකඟ වීමේ ගිවිසුමක් විතරයි ඇති වෙලා තියෙන්නේ. ඒ හින්දා තාම ලොරියේ අයිතිය තියෙන්නේ කාටද? විකුණුම්කරුට. ඒ කියන්නේ මේ වෙද්දී ඉන්න විත්තිකරුට තමයි ලොරිය අයිතිය තියෙන්නේ. මොකද භාණ්ඩ විකිණීමක් සිද්ධ වෙලා නැති හින්දා හිමිකම මාරු වෙලත් නැහැ. භාණ්ඩ විකිණීමක් සිද්ධ වුණොත් තමයි එවෙලම හිමිකම් මාරු වෙන්නේ. අනාගතයේ දිනයක තමයි භාණ්ඩ විකිණීමට එකඟ වීමේ ගිවිසුම් වලදී හිමිකම මාරු වෙන්නේ. පැහැදිලිද? මේ නඩුවේ නම ජයසේන එදිරිව රත්නදාස නැත්නම් ජයසේන vs රත්නදාස. හරි, අපි ලියාගමු බලන්න ටියුට් එක. භාණ්ඩවල අයිතිය පැවරීමක් හෝ භාණ්ඩවල අයිතිය පැවරීමක් හෝ පැවරීමට එකඟ වීමක් පැවතිය යුතුය. කියවන්න. භාණ්ඩයක අයිතිය විකුණුම්කරුගෙන් ගැනුම්කරුට මාරු වීම භාණ්ඩ විකිණීමේ ගිවිසුමක අනිවාර්ය අංගයක් වන අතර එය වර්තමාන අයිතිය මාරු වීමක් හෝ අනාගත අයිතිය මාරු වීමක්ද විය හැක. හිස්තැන සම්පූර්ණ කරන්න. ගිවිසුමට එළඹි වහාම ගිවිසුමට එළඹි වහාම ගිවිසුමට එළඹි වහාම භාණ්ඩවල අයිතිය ගැනුම්කරු වෙත භාණ්ඩවල අයිතිය ගැනුම්කරු වෙත ගිවිසුමට එළඹි වහාම භාණ්ඩවල අයිතිය ගැනුම්කරු වෙත මාරු වේ නම්
එය විකිණීමේ ගිවිසුමක් වේ. එය විකිණීමේ ගිවිසුමක් වේ. ඊළඟට ලියාගන්න එතනම ඊළඟ වාක්‍ය පටන් ගමු. ගැනුම්කරුට ගිවිසුමට එළඹීමෙන් පසු අවස්ථාවක ගැනුම්කරුට ගිවිසුමට එළඹීමෙන් පසු අවස්ථාවක පසු අවස්ථාවක අයිතිය මාරුවීමක් සිදුවේ නම් එවැනි ගිවිසුම් අයිතිය මාරුවීමක් සිදුවේ නම් එවැනි ගිවිසුම්
අයිතිය මාරු වීමක් සිදු වේ නම් එවැනි ගිවිසුම් විකිණීමට එකඟ වීමේ ගිවිසුම් වේ. විකිණීමට එකඟ වීමේ ගිවිසුම් වේ. හරි. එහෙනම් බලන්න ටියුට් එක. භාණ්ඩ විකිණීමේ ගිවිසුම කඩ වී ඇති අවස්ථාවක ගැනුම්කරුහට භාණ්ඩවලට එරෙහිව හා විකුණුම්කරුට එරෙහිව ප්‍රතිකර්ම පවතී. නමුත් විකිණීමට එකඟ වීමේ ගිවිසුමක් කඩ කර ඇති අවස්ථාවකදී ගැනුම්කරුට පවතින්නේ විකුණුම්කරට එරෙහි ප්‍රතිකර්ම පමණි. ජයසේන vs රත්නදාස නඩුව අපි බලමු. ලොරි රථයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹෙමින් පළමුව රුපියල් 16,000ක මුදලක් ගෙවා ඉතිරිය රුපියල් 20,000 ලීසින් පහසුකම ලබා ගැනීමෙන් පසු අප්‍රේල් මාස 24 දින ගෙවීමට ගැනුම්කරු එකඟ වූ අතර විකුණුම්කරු විසින් ඒ වන විට අස්ථානගතව තිබූ ලොරි රථයේ ලියාපදිංචි සහතිකය අදාළ දිනය වන විට සොයා දීමටත් මෝටර් රථ ආඥා පන්ති ප්‍රකාරව මෝටර් රථය පවරා දීමේ ආකෘතිපත් අත්සන් කිරීමටත් එකඟ වන ලදී. මෙසේ එකඟ වී ගැනුම්කරු වෙත ලොරි රථය බාර දුන් අතර ගැනුම්කරු තම ව්‍යාපාරයේ නම ලොරියේ සඳහන් කර ලොරිය අලුත් වැඩියා කරන ලදී. පසු එකඟ වූ පරිදි රුපියල් 20,000 ලබා දීම හෝ ලොරියේ ලියාපදිංචි සහතිකය ලබා දීම හෝ ආකෘතිපත් අත්සන් කිරීම සිදු නොවිය. පසු විකුණුම්කරු විසින් ලොරියේ සන්දකය බලෙන් ගැනුම්කරුගෙන් ලබාගත් අතර ගැනුම්කරු අධිකරණයට පැමිණිලි කරමින් ඉල්ලා සිටියේ භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් සංස්ථාපනය වී ඇති බවින් තමාට මෝටර් රථයේ නෙමෙයිදරු ලොරි රථයේ කියලා හදාගන්න. ලොරි රථයේ අයිතිය පවතින බවයි අධිකරණය ප්‍රකාශ කරේ. පාර්ශවයන්ගේ හැසිරීම හා එකඟතා පරීක්ෂා කර බලන කල මෙහිදී ඇති වී ඇත්තේ විකිණීමේ ගිවිසුමක් නොව භාණ්ඩ විකිණීමට එකඟ වීමේ ගිවිසුමක් පමණක් බවයි. හරි. ඊළඟට ඔන්න තියෙනවා අපේ තුන්වෙනි මූලිකාංගය. මොකද තුන්වෙනි මූලිකාංගය? මිල යයි කියනු ලබන මුදල් ප්‍රතිෂ්ඨාවක් පැවතීම. මිල යයි කියනු ලබන මුදල් ප්‍රතිෂ්ඨාවක් පැවතීම. භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් ගත්තහම දරුවෝ මුළු ගිවිසුමේ ප්‍රතිෂ්ඨාවම මුදල් ප්‍රතිෂ්ඨාවක් වෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම භාණ්ඩ විකිණීමේ ගිවිසුමක්. මුළු ප්‍රතිෂ්ඨාවම නොවුනතින් කොටසක්වත් මුදලින් වෙනවා නම් ඒ වගේ ගිවිසුමක් වුණත් භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් වෙනවා. ඇල්ඩ්‍රිච් vs ජොන්සන් නඩුව අපි කතා කරනවා. ඒකෙදි ගවයන් 50 දෙනෙකු බාර්ලි බුසල් 100ක් සමග හුවමාරු කිරීමට එකඟ වෙලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී ඉතිරි මුදල දැන් ගවයන් 50ක් බාර්ලි බුසල් 100කට වඩා ගොඩක් වටිනවනේ. ඒ වටිනාකම් දෙක අතර වෙනස මුදලින් පියවන්න තමයි එකඟ වෙන්නේ. මේකේ මූල්‍යමය ප්‍රතිෂ්ඨාවක් එක කොටසක හරි තියෙන හින්දා අධිකරණය කියනවා මේක භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් කියලා. අපි ලියාගමු. බලන්න මිලයයි කියන ලබන මුදල් ප්‍රතිෂ්ඨාවක් පැවතීම සම්පූර්ණ කරගන්න. මුළු ප්‍රතිෂ්ඨාවම නොවුණත් අවම වශයෙන් ප්‍රතිෂ්ඨාවෙන් කොටසක්වත් මුළු ප්‍රතිෂ්ඨාවම නොවුණත් අවම වශයෙන් ප්‍රතිෂ්ඨාවෙන් කොටසක්වත්
මුදලින් විය යුතුය. මුදලින් විය යුතුය. නැත්නම් මූල්‍යමය විය යුතුය. ඊළඟට තියෙනවා බලන්න එබැවින් භාණ්ඩ හෝමාරු කිරීමේ ගිවිසුමක් භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් නොවන බව පෙනේ. හැබැයි ඒකෙන් කොටසක් හරි මුදලින් තියෙනවා නම් භාණ්ඩ විකිණීමේ ගිවිසුමක උනත් කොටසක් හරි මුදලින් ප්‍රතිෂ්ඨාව තියෙනවා නම් ඒක භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් කියලා අපිට හදාගන්න පුළුවන්. හොයාගන්න පුළුවන්. බලන්න ඇල්ඩ්‍රිච් vs ජොන්සන් ගවයන් 50 දෙනෙකු බාර්ලි බුසල් 100ක් සමග හුවමාරු කිරීමට මෙහිදී එකඟ වී තිබූ අතර වටිනාකම් අතර වෙනස මුදලින් පියවීමට එකඟ විය. මෙහි මූල්‍යමය ප්‍රතිෂ්ඨාවක් පවතින බැවින් ගිවිසුම භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් බව අධිකරණය තීරණය කරන ලදී. ඊළඟට බලන්න භාණ්ඩ විකිණීමේ ගිවිසුමක මිල තීරණය කළ හැකි ආකාර කීපයකි. පළවෙනි එක ලියන්න. ගිවිසුමේම මිල සඳහන් කරලා තියෙනවා නම් දරුවෝ ඒ මිල යොදා ගන්න පුළුවන්. ලියන්න. ගිවිසුමේ මිල සඳහන් කර ඇතනම් ගිවිසුමේ මිල සඳහන් කර ඇතනම් නැත්නම් ගිවිසුමේ සඳහන් කර ඇති මිල. එහෙම ලියන්න. ගිවිසුමේ සඳහන් කර ඇති මිල. දෙවැනි එක තමයි මිල තීරණය කරන විදිය ගිවිසුමේදී පාර්ශවකරුවෝ එකඟ වෙලා තියෙනවා නම් අන්න ඒ විදියට තීරණය කරනු ලබන මිලක් උනත් වළංගු මිලක් වෙනවා. එහෙනම් ලියන්න ගිවිසුමේ එකඟ වී ඇති ආකාරයට ගිවිසුමේ එකඟ වී ඇති ආකාරයට පාර්ශවකරුවන් තීරණය කරන මිල. පාර්ශවකරුවන් තීරණය කරන මිල. ඊළඟ එක වෙන්නේ කියන්නේ තුන්වෙනි මිල තීරණය කරන ආකාරය වෙන්නේ ලියන්න පාර්ශවකරුවන් සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු අතර සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු අතර සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු අතර භාවිතා කරන ක්‍රමවේදය මත සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු අතර භාවිතා කරන ක්‍රමවේදය මත තීරණය කරන මිල. තීරණය කරන මිල. අවසාන ආකාරය වෙන්නේ ලියාගන්න ඉහත කිසිවක් නොවේ නම් ඉහත කිසිවක් නොවේ නම් ගැනුම්කරු සාධාරණ මිලක් ගෙවිය යුතුය. ඉහත කිසිවක් නොවේ නම් ගැනුම්කරු
සාධාරණ මිලක් ගෙවිය යුතුය. ඉහත කිසිවක් නොවේ නම් ගැනුම්කරු සාධාරණ මිලක් ගෙවිය යුතුය. එහෙනම් අද අපි කතා කරා භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් කියන්නේ මොකක්ද සහ ඒකට අදාළ නීතිය කියන කොටස යටතේ ගිවිසුමක භාණ්ඩ විකිණීමේ ගිවිසුමක තියෙන මූලිකාංග 3. ඒකෙදි භාණ්ඩ වෙන්න ඕනේ භාණ්ඩ යටතේ භාණ්ඩ වර්ගීකරණය කරා ඊළඟට භාණ්ඩවල අයිතිය පැවරීමක් හෝ පැවරීමට එකඟ වීමක් වෙලා තියෙන්න ඕනේ විකුණුම්කරු හා ගැනුම්කරු අතර. තුන්වෙනි අවස්ථාව විදියට මිලයයි කියනු ලබන මුදල් ප්‍රතිෂ්ඨාවක් තියෙන්න ඕනේ. එහෙනම් මේවා තමයි භාණ්ඩ විකිණීමේ ගිවිසුමක මූලිකාංග. මේ මූලිකාංග 3 තියෙනවා නම් ඒ වගේ ගිවිසුම අපිට භාණ්ඩ විකිණීමේ ගිවිසුම් විදියට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඊළඟ කොටසේදී කතා කරමු භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් ඇති කරගන්නේ කොහොමද සහ ඒවයේ විධිමත්භාවයන් පිළිබඳව. භාණ්ඩ විකිණීමේ නීතිය ගැන අපි කතා කරමින් හිටියේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ භාණ්ඩ විකිණීමේ ගිවිසුමක තියෙන්න ඕනේ විධිමත්භාවය ගැන. නැත්නම් භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් ඇති කරගන්න ඕනේ කොහොමද? ඒ ගිවිසුම කොයි විදියට වෙන්න ඕනේද කියන එක ගැන තමයි අපි කතා කරන්න යන්නේ. සාමාන්‍යයෙන් ගිවිසුමක් ඇති කරගන්න විදිය ඔයාලා දන්නවනේ. ගිවිසුමක් එක්ක ලිඛිතව වාචිකව නැත්නම් ව්‍යංගයෙන් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම දරුවෝ භාණ්ඩ විකිණීමේ ගිවිසුමකුත් ලිඛිතව වාචිකව කොටසක් වාචිකව හා කොටසක් ලිඛිතව එහෙමත් නැත්නම් ව්‍යංගයෙන් ඒ කියන්නේ පාර්ශවයන්ගේ එකඟතාවයෙන් ඇඟවීමෙන් ගිවිසුම් ඇති කරගන්න පුළුවන් භාණ්ඩ විකිණීමේ ගිවිසුම්. මෙහෙම කියලා තියෙන්නේ භාණ්ඩ විකිණීමේ ආඥා පනතෙමයි. භාණ්ඩ විකිණීමේ ගිවිසුම් සම්බන්ධව ක්‍රියාත්මක වන නීතිය වන භාණ්ඩ විකිණීමේ ආඥා පනතේ 4 වෙනි වගන්තිය තමයි කියලා තියෙන්නේ. භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් ලිඛිතව වාචිකව කොටසක් වාචිකව හා කොටසක් ලිඛිතව හෝ පාර්ශවයන්ගේ ව්‍යංග එකඟතාවයෙන් ඇති වෙන්න පුළුවන් කියලා. ඊළඟට මේ අපි කිව්වේ ගිවිසුමක් ඇති වෙන්න පුළුවන් ආකාරය. හැබැයි ගිවිසුමක් අධිකරණයක් ඉදිරියට නැත්නම් නීතිමය පරිෂදයක් ඉදිරියට ගිහින් ඔප්පු කරද්දී මේ කියන තත්වය ටිකක් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සරලවම කියනවා නම් අධිකරණයකින් භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් බලාත්මක කරද්දී ලිඛිතව වාචිකව කොටසක් වාචිකව හා කොටසක් ලිඛිතව නැත්නම් ව්‍යංගයෙන් ඇතිවන ගිවිසුම් සඳහා තියෙන්නේ එකම විදියේ ප්‍රතිචාරයක් නෙමෙයි. උදාහරණයක් විදියට අපි ගත්තොත් ලිඛිත ගිවිසුමකුයි වාචික ගිවිසුමකුයි දෙකක් මේ දෙකෙන් අධිකරණයක් ඉදිරියට ගිහිල්ලා බලාත්මක කරන්න පුළුවන් වෙන්නේ ලිඛිත ගිවිසුමක්. පහසුවෙන්ම බලාත්මක කරන්න පුළුවන් වෙන්නේ ලිඛිත ගිවිසුමක්. මොකද භාණ්ඩ විකිණීමේ ආඥා පනතේ 5 වන වගන්තියම කියනවා මේ කියන ආකාර 4ටම ගිවිසුම් ඇති කරගන්න පුළුවන් වුණාට නීතිය ඉදිරියේ බලාත්මක කරගන්න නම් ඒක ලිඛිත ගිවිසුමක් වෙන්න ඕනේ. අනිත් ආකාරවලට ඇති වෙලා තියෙන ගිවිසුමක් නීතිය ඉදිරියේ බලාත්මක කරගන්න බෑ කියලා නෙමෙයි මේ කියන්නේ. හැබැයි කිසිම සීමාවක් නැතුව ලිඛිත ගිවිසුම් නීති ඉදිරියේ බලාත්මක කරගන්න පුළුවන්. අනිත් ගිවිසුම් වලට එක සීමාවක් තියෙනවා. මොකක්ද මේ සීමාව? වාචිකව කොටසක් වාචිකව හා කොටසක් ලිඛිතව නැත්නම් පාර්ශවයන්ගේ ව්‍යංග එකඟතාවයෙන් නැතිවෙච්ච ගිවිසුමක් නීතිය ඉදිරියේ බලාත්මක කරනවා නම් ඒ ගිවිසුමට අදාළ ඒ භාණ්ඩ විකිණීමේ ගිවිසුමට අදාළ භාණ්ඩ එක්ක සම්පූර්ණයෙන්ම නැත්නම් ඒ භාණ්ඩවල කොටසක් අනිත් පාර්ශවයට බාර දීම කරලා තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් භාණ්ඩ විකිණීමේ ගිවිසුමට අදාළ මිල තියෙනවනේ.
මෙන්න මේ මිල නැත්නම් මුදල් සම්පූර්ණයෙන්ම හරි කොටසක් හරි ගෙවලා තියෙන්න ඕනේ. එහෙම නැති අවස්ථාවක ඒ කියන්නේ භාණ්ඩ හෝ මිල හුවමාරු වෙලා නැතුව ගිවිසුමක් විතරක් ඇති වෙලා තියෙනවා නම් භාණ්ඩ විකිණීම සම්බන්ධයෙන් අධිකරණයේ ගිවිසුම් පිළිගන්නේ නැහැ. ඒ ගිවිසුම් වාචික හෝ ව්‍යංග වුණොත්. හැබැයි ලිඛිත භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් මිල හෝ භාණ්ඩ හුවමාරු වෙලා නොතිබුණත් අධිකරණයෙන් පිළිගන්නවා. පැහැදිලිද දරුවෝ මේ කියන කාරණාව? ගිවිසුමක් ඇති වෙන්න පුළුවන් කොහොමද කියලා අහුවොතින් මේ කියන අපි කතා කරපු ආකාර හතරම හරි. හැබැයි ගිවිසුමක් බලාත්මක කරන්නේ කොහොමද කියලා අහුවොත් ලිඛිත ගිවිසුමක් නම් කිසිම ප්‍රශ්නයක් නැතුව බලාත්මක කරන්න පුළුවන්. හැබැයි අනිත් වර්ගයේ ගිවිසුම් බලාත්මක කරන්න නම් එක්කෝ භාණ්ඩ සම්පූර්ණයෙන්ම හෝ කොටසක් හෝ හුවමාරු වෙලා තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් භාණ්ඩවල මිල සම්පූර්ණයෙන්ම හෝ කොටසක් හෝ ගෙවලා තියෙන්න ඕනේ. හරි. අපි යමු එහෙනම් ටියුට් එකට. අපි ගිහිල්ලා බලමු මේ සම්බන්ධයෙන් මොනවද ටියුට් එකේ තියෙන්නේ කියලා. බලන්න භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් ඇති කර ගැනීම හා එහි විධිමත් භාවය. භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබඳව සඳහන් වන යන භාණ්ඩ විකිණීමේ ආඥා පනතේ හතරවන වගන්තිය දක්වන්නේ ලිඛිතව වාචිකව ඊළඟ ටික තියෙනවා දරුවෝ බලන්න. දක්වන්නේ ලිඛිතව වාචිකව කොටසක් වාචිකව හා කොටසක් ලිඛිතව සහ පාර්ශවයන්ගේ එකඟතාවයෙන් නැත්නම් පාර්ශවයන්ගේ ව්‍යංග කැමැත්තෙන් භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් ඇති කරගත හැකි බවයි. ඊළඟ ඡේදය කියවන්න එම පනතේම පස්වන වගන්තිය ලියන්න. පස්වන වගන්තිය පස්වන වගන්තිය භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් බලාත්මක කිරීම පිළිබඳව ප්‍රතිපාදන දක්වයි. එම වගන්තිය ප්‍රකාරව ලිඛිත එකඟතාවයක් නොමැති ගිවිසුම් බලාත්මක කළ හැක්කේ ලියාගන්න භාණ්ඩ සම්පූර්ණ වශයෙන් හෝ කොටසක්. භාණ්ඩ සම්පූර්ණ වශයෙන් හෝ කොටසක්. ඊළඟට කියවන්න එසේත් නැත්නම් තව හිස්තැනක් තියෙනවා දරුවෝ ඊළඟ පිටුවේ. එතන සම්පූර්ණ කරගන්න. මිල සම්පූර්ණ වශයෙන් හෝ කොටසක්. ඉස්සෙල්ලා අපි කිව්වේ භාණ්ඩ සම්පූර්ණ වශයෙන් හෝ කොටසක්. දැන් ලියන්නේ මිල සම්පූර්ණ වශයෙන් හෝ කොටසක්.
මිල සම්පූර්ණ වශයෙන් හෝ කොටසක්. බලන්න ඊළඟට තියෙනවා හුවමාරු වී ඇතනම් පමණි. හුවමාරු වී ඇතනම් පමණි. ඒ අනුව පෙනී යන්නේ අධිකරණයේ භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් බලාත්මක කර ගැනීමේ පහසුව තකා භාණ්ඩ විකිණීමේ ගිවිසුම් ලිඛිතව ඇති කර ගැනීම වඩාත් සුදුසු බවයි. එහෙනම් ලිඛිත ගිවිසුමකට ඔය කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක මිල හෝ භාණ්ඩ හුවමාරු වෙලා තිබුණත් නැතත් ලිඛිත ගිවිසුමක් බලාත්මක කරන්න පුළුවන් අධිකරණේ. හැබැයි වාචික ව්‍යංග ගිවිසුම් වලට තමයි මේ සීමාව තියෙන. එහෙනම් ඒ නිසා අපිට පේනවා සාමාන්‍යයෙන් ලිඛිත ගිවිසුමක් ඇති කරගන්නවා නම් වඩාත් හොඳයි භාණ්ඩ විකිණීම සම්බන්ධයෙන්. මොකද එතකොට කිසි ප්‍රශ්නයක් නැතුව අධිකරණයක මේක බලාත්මක කරගන්න පහසුයි. ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ භාණ්ඩ විකිණීමේ ගිවිසුම් එක්ක පැටලෙන්න පුළුවන් තවත් ගිවිසුම් වර්ග දෙකක් ගැන. එකක් තමයි වැඩ සහ ද්‍රව්‍ය ගිවිසුම්. අනිත් ගිවිසුම් වර්ගය කුලී සින්නක්කර ගිවිසුම්. වැඩ සහ ද්‍රව්‍ය ගිවිසුම් සහ කුලී සින්නක්කර ගිවිසුම්. වැඩ සහ ද්‍රව්‍ය ගිවිසුමක් කියන්නේ මොකක්ද? වැඩ සහ ද්‍රව්‍ය ගිවිසුමකුයි භාණ්ඩ විකිණීමේ ගිවිසුමකුයි අතර තියෙන වෙනස මොකක්ද? ඔයාලා හිතන්න දරුවෝ, ඔයාලා කාට හරි කෙනෙකුට ඔයාලගේ අපි හිතමු ඔයාලගේ අම්මගේ උපන්දිනය නැත්නම් තාත්තගේ උපන්දිනය. මේ උපන්දිනය වෙනුවෙන් ඔයාලා හිතනවා චිත්‍රයක් අන්දවලා කවුරු හරි චිත්‍ර අඳින කෙනෙකුට කියලා ලස්සන චිත්‍රයක් අන්දලා ඒක ෆ්‍රේම් කරලා තෑග්ග විදියට දෙන්න. හැබැයි මෙහෙම කරද්දී මොකද කරන්නේ? මෙහෙම කරන්න ඕන නම් ඔයාලා ඉස්සලම හොයනවා ඔයාලගේ ගානට හරියන, ඔයාලගේ අතේ තියෙන ගානට හරියන විදියට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් ඒ වගේ පෝට්‍රේට්ස් කරන කෙනෙක්ව. එතකොට මේ වගේ කෙනෙක්ගෙන් චිත්‍රයක් ඇඳලා ඒක මිලදී ගන්න එක අපි සාමාන්‍යයෙන් කරගන්න සාමාන්‍යයෙන් මිලදී ගන්න භාණ්ඩයක් ගන්නවා වගේ වැඩක්ද? නැත්තම් මේක ඊට වඩා වෙනස් දෙයක්ද? මේක ඊට වඩා වෙනස්. එහෙනම් සාමාන්‍යයෙන් අපි භාණ්ඩයක් ගන්න ගියාම ඒ භාණ්ඩය විකුණන කෙනාගේ තියෙන විශේෂත්වයක් අපි බලනවාද? ඒ කෙනාගේ හැකියාවන්, එහෙම නැත්නම් එයා විශේෂ නිපුණතාවයක් තියෙන කෙනෙක්ද? මේ වගේ දේවල් අපි බලන්නේ නැහැ භාණ්ඩයක් මිලදී ගන්න ගියාම. හැබැයි මේ වගේ වැඩ සහ ද්‍රව්‍ය සඳහා වන ගිවිසුමකදී අපි බලනවා අර චිත්‍රය ගැන කිව්වා වගේ ඒ කෙනා ඇඳලා තියෙන චිත්‍ර මොනවද කියලා බලලා, ඇත්තට මේවා එයා ලස්සනට ඇඳලා තියෙනවද කියලා බලලා, එහෙමත් නැත්නම් මීට කලින් චිත්‍රයක් ඇඳපු කෙනෙක්ගෙන් එයාට කියලා ඒ සේවාව ලබාගත්තු කෙනෙක්ගෙන් එයා ගැන චුට්ටක් විස්තර අහලා බලලා අපි එහෙමයි නේද මේ වගේ අවස්ථාවකදී වැඩ සහ ද්‍රව්‍ය ගිවිසුමකට එළඹෙන්නේ. ඔව්, මේවයි තියෙන වෙනස ඒකයි. ඒ හින්දා සාමාන්‍ය භාණ්ඩ විකිණීමකට වඩා වැඩ සහ ද්‍රව්‍ය ගිවිසුම් වෙනස්. තියෙන විශේෂම වෙනස්කම තමයි දරුවෝ එහිදී විකුණුම්කරුගේ විශේෂ නිපුණතාවයක් හෝ හැකියාවක් අපි හැම වෙලේම ගැනුම්කරුවෝ විදියට අපේක්ෂා කරනවා. මොකක්ද? විකුණුම්කරුගේ විශේෂ නිපුණතාවයක් හෝ හැකියාවක් අපේක්ෂා කරනවා. හැබැයි භාණ්ඩ විකිණීමේ ගිවිසුමකදී එහෙම අපි ගිහිල්ලා කඩේ මුදලාලිගේ විශේෂ නිපුණතාවයක් හැකියාවක් එහෙම අහලා බලනවද? නෑ, අපි එහෙම අහන්නේ නෑ. එහෙනම් ඒක තමයි දරුවෝ මේ වැඩ සහ ද්‍රව්‍ය ගිවිසුම් වල තියෙන වෙනස. මේකදී අපි කතා කරනවා නඩු තීන්දුව කීපයක්. පළවෙනි එක තමයි රොබින්සන් vs ග්‍රේව් කියන නඩු තීන්දුව. මේක අර වගේ මම කිව්වා වගේ චිත්‍ර ශිල්පියෙක් එක්ක ඇති කරගත්තු ගිවිසුමක්. හැබැයි මේ චිත්‍රය අඳින්න එකඟ වෙන්නේ කැන්වස් එකක් මත. එහෙනම් කැන්වස් එකක් මත ඇඳපු චිත්‍රයක් මිලදී ගන්න නැත්නම් ඒ වගේ චිත්‍රයක්
අඳින්න දීලා ඒක ගන්න එකඟ වෙලා තිබ්බ මේ givisumේ හැටියට. එතකොට මේකෙදි ප්‍රශ්නගත වුණා මේක ඇත්තටම භාණ්ඩ විකිණීමේ givisumක්ද නැත්නම් වැඩ සහ ද්‍රව්‍ය givisumක්ද කියලා. සාමාන්‍යයෙන් චිත්‍ර ශිල්පියෙක්ගේ විශේෂ හැකියාව givisumට බලපාන නිසා අධිකරණයෙන් කියනවා මේක වැඩ සහ ද්‍රව්‍ය සඳහා වන givisumක් කියලා. ඊළඟට Lawrence versus Itla කියලා නඩුවක් තියෙනවා. Lawrence versus Itla මේක ස්පෙල් කරන්නේ YTLA කියලා. Lawrence versus Itla මේ නඩුවේදී ප්‍රශ්නගත වෙන්නේ දරුවෝ ඡායාරූප ශිල්පියෙක් එක්ක ඇතිවෙච්ච givisumක් ඡායාරූප ලබා ගැනීම සම්බන්ධයෙන්. එතකොට අර අපි කඩේකට ගිහිල්ලා බඩුවක් ගන්නවා වගේ දෙයක් නෙමෙයි. ඡායාරූප ශිල්පියෙක් එක්ක අපි හිතමු වෙඩින් එකක්. වෙඩින් එකක ෆොටෝග්‍රැෆි කරන්න අපි ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට බාර දෙනවා කියන්නේ අර සාමාන්‍යයෙන් අපි කඩේකට ගිහිල්ලා භාණ්ඩයක් මිලදී ගන්නවා වගේ දෙයක්ද? නෑ ඒක ඊට වඩා වෙනස්. මොකද අපි ඒ වගේ අවස්ථාවකදී ගොඩක් හොයලා බලලා නේද? ලස්සනටම ෆොටෝස් කරන කෙනෙක්ව ඊට පස්සේ යාළගේ මිල ගණන් බලලා මේ විදිහට අපි බාර දෙන්නේ. මොකද අපි යාළගෙන් විශේෂ දෙයක් බලාපොරොත්තු වෙනවා. විශේෂ හැකියාවක්, විශේෂ නිපුණතාවයක්, යාළගේ අත්දැකීම් මත යාළ ඉගෙනගෙන තියෙන දේවල් මත අපි විශේෂ හැකියාවක් කියන ඡායාරූප ශිල්පීන්ගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ වගේ ඡායාරූප ලබා ගැනීම සඳහා ඇතිවන givisum වැඩ සහ ද්‍රව්‍ය givisum මිසක් භාණ්ඩ විකිණීමේ givisum නෙමෙයි කියලා අධිකරණයෙන් කියනවා. අපි යමු ටියුට් එකට. පෙරලා ගන්න වැඩ සහ ද්‍රව්‍ය සඳහා වන givisum. කියවන්න දරුවෝ ඇතැම් අවස්ථාවලදී වැඩ සහ ද්‍රව්‍ය සඳහා වන givisum හා භාණ්ඩ විකිණීමේ givisum වෙන්කොට හඳුනා ගැනීම තරමක් අපහසු වේ. මූලිකවම භාණ්ඩයක අයිතිය විකුණුම්කරු විසින් පැවරීම සිදුවන givisumක් භාණ්ඩ විකිණීමේ givisumකි. එහිදී විකුණුම්කරුගේ යම් විශේෂ නිපුණතාවයක් හෝ හැකියාවක් ගැනුම්කරු විසින් අපේක්ෂා නොකරයි. වැඩ සහ ද්‍රව්‍ය සඳහා වන givisumකදී අපේක්ෂා කරන්නේ ලියන්න භාණ්ඩ බාර දීමට අමතරව භාණ්ඩ බාර දීමට අමතරව භාණ්ඩ බාර දෙන පාර්ශවයේ භාණ්ඩ බාර දීමට අමතරව භාණ්ඩ බාර දෙන පාර්ශවයේ භාණ්ඩ බාර දෙන පාර්ශවයේ විශේෂ නිපුණතාවක් විශේෂ නිපුණතාවක් කමා කායික ශක්තියක් හෝ හැකියාවක බලපෑමයි ඊළඟට බලන්න නඩු තීන්දුව කීපයක් තියෙනවා. ඒකේ පළවෙනි නඩු තීන්දුව කපන්න දරුවෝ. ඒකේ කිසිම විස්තරයක් දීලා නැහැ නේ. ඒක කපන්න එක මෙතනට අදාළ නැහැ. ඊළඟට තියෙනවා රොබින්සන් versus ග්‍රේව්. බලන්න මෙහිදී චිත්‍ර ශිල්පියෙකු විසින් කැන්වසයක් මත චිත්‍ර ඇඳීමට එකඟ වී තිබූ අතර එහිදී චිත්‍ර ශිල්පියාගේ හැකියාව givisumේ වැදගත් ස්ථානයක් කියලා හදාගන්න. ස්ථානයක් ගන්නා බැවින් එය වැඩ සහ ද්‍රව්‍ය සඳහා වන givisumක් බව අධිකරණය තීරණය කරන ලදී. ඊළඟ නඩුව තියෙනවා Lawrence versus Itla කියන නඩුව. බලන්න
ඡායාරූප ලබා ගැනීම සඳහා ඡායාරූප ශිල්පියෙකු සමග ඇති කරගත් ගිවිසුමක්ද භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් නොවන බව අධිකරණය තීරණය කරන ලදී. හරි. එහෙනම් ඔය අපි කතා කළේ වැඩ සහ ද්‍රව්‍ය ගිවිසුම් හා භාණ්ඩ විකිණීමේ ගිවිසුම් අතර තියෙන වෙනස. ඊළඟට අපි කතා කරනවා භාණ්ඩ විකිණීමේ ගිවිසුම් සහ කුලී සින්නක්කර ගිවිසුම් අතර වෙනස. කුලී සින්නක්කර ගිවිසුම් වලට කලින් මම කියන්නම් අපි භාණ්ඩ විකිණීමේ ගිවිසුම් ගැන කතා කරන්නේ අපි එතනදි කිව්වා භාණ්ඩයක අයිතිය පැවරීම හෝ පැවරීමට එකඟ වීමක් භාණ්ඩ විකිණීමේ ගිවිසුමක තියෙනවා කියලා. ඒක මූලික අංගයක් කියලා අපි කිව්වා. හැබැයි මේකෙදි කියන්නේ දරුවෝ කිසියම් කොන්දේසි සහගත පැවරීමක් ගැන නෙමෙයි. මේ පැවරීම කොයි වගේ පැවරීමක්ද? සම්පූර්ණ පැවරීමක්. සම්පූර්ණ හිමිකම මේ වගේ භාණ්ඩ විකිණීමේ ගිවිසුමකින් පැවරෙනවා. හැබැයි මේ කියන අපි කතා කරන්න යන කුලී සින්නක්කර ගිවිසුම් ඊට වඩා වෙනස්. ඔයාලා දන්නවද කල්බදු ගැන? නැත්නම් අපි කියන්නේ ලීසින් කියලා. මේ කල්බදු ගිවිසුම් වලට ටිකක් සමානකම් පෙන්වන විදිය ගිවිසුම් වර්ගයක් තමයි කුලී සින්නක්කර ගිවිසුම් කියන්නේ. අපි කුලී සින්නක්කර ගිවිසුම් වලට ඉංග්‍රීසි වලින් කියන්නේ hire purchase කියලා. මේ වගේ hire purchase agreement සාමාන්‍යයෙන් භාණ්ඩ විකිණීමේ ගිවිසුම් වලින් වෙනස් වන විශේෂම දේ තමයි මේකේ කොන්දේසියක් තියෙනවා. මොකද්ද කොන්දේසිය? මේකෙදි අපි භාණ්ඩ විකිණීමේ ගිවිසුමක ඉන්නේ විකුණුම්කරු හා ගැනුම්කරුනේ. මේ වගේ කුලී සින්නක්කර ගිවිසුමක ඉන්නේ කුලී ගැනුම්කරු සහ කුලී දෙන කෙනා. එහෙනම් නැත්නම් භාණ්ඩ හිමිකරු කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මේ කුලී ගැනුම්කරු යම් නිශ්චිත වටිනාකමක් දුන්නයින් පස්සේ නැත්නම් යම් නිශ්චිත වටිනාකමක් ගෙවුවයින් පස්සේ භාණ්ඩ කුලියට දෙන කෙනා දේපල වල ඇත්තම අයිතිය පවරනවා කියලා එකඟ වෙන කොන්දේසිය මත තමයි මේ භාණ්ඩය හුවමාරු වෙන්නේ. නැත්නම් භාණ්ඩේ කුලියට ලබා දීම සිද්ධ වෙන්නේ. මේක භාණ්ඩ විකිණීමක් නෙමෙයි. එහෙනම් භාණ්ඩ කුලියට දෙනවා වගේ වැඩක්. සම්පූර්ණ මිල ගෙවුවයින් පස්සේ මුළු භාණ්ඩයේම අයිතිය කුලියට ගත්තු පාර්ශවයට ලැබෙනවා. එහෙනම් කුලී සින්නක්කර ගිවිසුමක වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේ වගේ කුලී සින්නක්කර ගිවිසුමක සම්පූර්ණ මිල ගෙවා ගන්න බැරි වුණොත් කුලී ගැනුම්කරුට භාණ්ඩය ආපහු කාටද ලැබෙන්නේ? කුලියට දෙන්නටම ලැබෙනවා. භාණ්ඩයේ සන්තකයක් ලැබෙනවා. භාණ්ඩයේ හිමිකමක් ලැබෙනවා. උදාහරණයක් විදිහට අපි හිතමු යම්කිසි යන්ත්‍රයක් ලොකු ගාණක් වටින යන්ත්‍රයක් නෙමෙයි. අපි හිතමු රූපවාහිනියක් වගේ දෙයක් hire purchase එකක් විදිහට මිලදී ගන්නවා නම් යම්කිසි මූලික මුදලක් හෝ වාරික විදිහට ගෙවන්න අපිට මේ පහසුකම ලබා ගන්න පුළුවන්. එතකොට මාසෙට මෙන්න මේ වගේ මුදලක් ගෙවන්න ඕනි කියලා කියනවා. ඒ මුදල ගෙවනකොට අපි හිතමු අවුරුදු 5ක කාලයක් පුරා මේ මුදල ගෙවන්න ඕනේ. අවුරුදු 5 ඉවර වෙද්දී එහෙනම් මේ රූපවාහිනියේ අයිතිය ඇත්තටම අර කුලියට ගත්තු පාර්ශවයට ලැබෙනවා. හැබැයි ඒ පාර්ශවයට මේ කුලී සින්නක්කර ගිවිසුමට එළඹෙච්ච අවස්ථාවේදීම රූපවාහිනිය ගෙදර ගෙනියන්න පුළුවන්. හැබැයි ඒක යාළගේ අයිතියේ තියෙන දෙයක් නෙමෙයි. ඒක යාළගේ සන්තකේ නැත්නම් භුක්තියේ තියෙන දෙයක් විතරයි. අයිතිය හා භුක්තිය කියන්නේ දෙකක් දරුවෝ. අයිතිය කියන්නේ ඇත්තටම හිමිකම කියන එක. භුක්තිය කියන්නේ ඒකේ වෙලාවේ තියෙන්නේ කාලංගද කියන එක. එහෙනම් රූපවාහිනිය කුලී සින්නක්කර ආකාරයට මිලදී ගනිද්දිම ඒකේ භුක්තිය කුලී ගන්නට ලැබෙනවා. හැබැයි මුළු මුදලම ගෙවලා ඉවරුණයින් පස්සේ විතරයි හිමිකම ලැබෙන්නේ. හැබැයි භාණ්ඩ විකිණීමේ ගිවිසුමක හැම නෙමෙයි. භාණ්ඩ විකිණීමේ ගිවිසුමකට එළඹුණයින් පස්සේ වෙනත් යම් කොන්දේසියක් නැත්තම් භාණ්ඩ විකිණීමේ ගිවිසුමට එළඹෙද්දිම දරුවෝ හිමිකම වගේම භුක්තියත් මාරු වෙන්න පුළුවන් කුලී ගැනුම්කරුට. එහෙනම් ඕක තමයි තියෙන වෙනස. කුලී ගැනුම්කරු නෙමෙයි ගැනුම්කරුට. පැහැදිලිද? එතකොට භාණ්ඩ විකිණීමේ ගිවිසුම් පාලනය වෙන්නේ භාණ්ඩ විකිණීමේ ආඥාපනතෙන්. මේ කියන කුලී සින්නක්කර ගිවිසුම් පාලනය වෙන්නේ 1982 අංක 29 දරන පාරිභෝගික ණය පනතෙන්.
අපි යමු ටියුට් එකට ගිහිලා බලමු මොනවද සම්පූර්ණ කරන්න තියෙන්නේ කියලා. අපි ටියුට් එක සම්පූර්ණ කරගමු. කියවන්න දරුවෝ. කුලී සෙන්නක්කර ගිවිසුම් හා භාණ්ඩ විකිණීමේ ගිවිසුම් අතර වෙනස. භාණ්ඩයක අයිතිය පැවරීම හෝ පැවරීමට එකඟ වීමක් භාණ්ඩ විකිණීමේ ගිවිසුමක පවතින මූලික අංගයකි. නමුත් එය කොන්දේසි සහගත පැවරීමක් නොවේ. කුලී සින්නක්කර ගිවිසුම්වලදී කුලී ගැනුම්කරු විසින් නියමිත වටිනාකමක් ගෙවූ පසු කුලියට දෙන්නා විසින් දේපළවල සත්‍ය අයිතිය පැවරීමට එකඟ වී එම කොන්දේසිය මත දේපළ කුලියට ලබා දීමක් සිදුවේ. වාරික නිසි පරිදි නොගෙවන අවස්ථාවලදී දේපළවල සන්තකයද නැවත ලබා ගැනීමට කුලියට දෙන්නාට හැකියාව පවතී. අර කල්බදු වල නම් ඔයාලා අහලා තියෙනව නේද වාහන සීස් කරනවා කියලා. අන්න ඒ වගේ කුලී සින්නක්කර ගිවිසුම් වලදීත් වාරික ගෙවන්න නැත්නම් අර අපි කිව්ව විදිහේ රූපවාහිනිය ගෙදරට ඇවිල්ලා අරගෙන යන්න විකුණුම් කරුට පුළුවන්. එහෙනම් වාරික නිසි පරිදි ගෙවන්න නැත්නම් එහෙම නැත්නම් එකඟ වෙච්ච විදියට මුදල් ගෙවන්නේ නැත්නම් අයිතිය කොහොමද තියෙන්නේ විකුණුම් කරු ගාව නැත්නම් කුලියට දෙන්න ගාව සන්තකය නැත්නම් භුක්තියක් ලබා ගන්න පුළුවන් බලෙන්ම. එහෙම නැත්නම් අධිකරණයේ නඩුවක් දාලා වුණත් භුක්තිය ලබා ගන්න පුළුවන්. ඊළඟට හිස්තැනක් තියෙනවා ඒක සම්පූර්ණ කරගන්න. මෙම ගිවිසුම් පාලනය වන්නේ මෙම ගිවිසුම් පාලනය වන්නේ 1982 අංක 29 දරන 1929 අංක 29 දරන පාරිභෝගික ණය පනතේ ප්‍රතිපාදන මගිනි. පැහැදිලිද? හරි දරුවෝ. එහෙනම් අපි දැන් බලමු අපි මුලින් කතා කරපු භාණ්ඩ විකිණීමේ ගිවිසුමක තියෙන මූලිකාංග වලින් සහ අපි මේ කතා කරපු භාණ්ඩ විකිණීමේ ගිවිසුම් වල විධිමත්භාවයත් ඒ වගේම අර කියපු වැඩ සහ ද්‍රව්‍ය සඳහා වන ගිවිසුම් නැත්නම් කුලී සින්නක්කර සඳහා වන ගිවිසුම් අතර තියෙන වෙනස ගැන අපි කතා කරා. මේ කොටස් වලින් මොනවද විභාගෙදී අහලා තියෙන්නේ කියලා පෙරලා ගන්න ඔයාලගේ ප්‍රශ්න පත්‍ර ගැන තියෙන කොටස. බලන්න 24 පිටුව දරුවෝ 2020 ජූලි පේපර් එකේ තියෙනවා පහත සඳහන් ඒවා අතුරෙන් භාණ්ඩ විකිණීමේ ගිවිසුමක මූලිකාංගයක් නොවන්නේ කුමක්ද? පළවෙනි උත්තරේ මිල, ඊළඟට භාණ්ඩ මිල, අයිතිය පැවරීම, භාණ්ඩ ස්ථානය. මොකක්ද මූලිකාංගයක් නොවන්නේ? අපි මූලිකාංග 3ක් කතා කරා. මිල කියන එක මූලිකාංගයක්ද? ඔව් අපි කිව්වා මිලයයි කියන මුදල් ප්‍රතිෂ්ඨාවක් තියෙන්න ඕනේ කියලා. එහෙනම් මිල මූලිකාංගයක් තමයි. ඊළඟට අයිතිය කියන එක මූලිකාංගයක්ද? ඔව් අපි කිව්වා භාණ්ඩවල අයිතිය විකුණුම් කරු විසින් ගැනුම් කරුට පැවරීමක් හෝ පැවරීමට එකඟ වීමක් තියෙන්න ඕනේ කියලා. ඊළඟට භාණ්ඩ කියන එක ඔව් අපි කිව්වා ගිවිසුමේ විෂය වස්තුව අනිවාර්යයෙන්ම භාණ්ඩ වෙන්න ඕනේ කියලා. එහෙනම් දරුවෝ මොකක්ද උත්තරේ වෙන්නේ? ඔව් උත්තරේ වෙන්නේ රෝමාංක 4. ඒ කියන්නේ ස්ථානය. මේක ගිවිසුමක මූලිකාංගයක් නෙමෙයි. ඊළඟට බලන්න දෙදාස් 20 ජනවාරි පේපර් එක
2020 ජනවාරි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ. කියවන්න භාණ්ඩ විකිණීමේ ගිවිසුමකට එළඹීමෙන් පසු විකුණුම්කරු විසින් නිපදවනු ලබන හෝ අත්පත් කරගනු ලබන භාණ්ඩ වන්නේ. භාණ්ඩ විකිණීමේ ගිවිසුමකට එළඹුණයින් පස්සේ විකුණුම්කරු විසින් නිපදවන නැත්නම් අත්පත් කරගන්න භාණ්ඩ මොනවද? අපි භාණ්ඩ වර්ගීකරණය යටතේ කතා කළා. පවත්නා භාණ්ඩ කියන්නේ නම් මොනවද? ගිවිසුමට එළඹෙද්දිත් විකුණුම්කරු සතුව තියෙන භාණ්ඩ. එතකොට අනාගත භාණ්ඩ කියලා අපි මොනවද කිව්වේ? ගිවිසුමට එළඹුණයින් පස්සේ විකුණුම්කරු විසින් නිෂ්පාදනය කරන නැත්නම් ඊට පස්සේ මිලදීගෙන අත්පත් කරගන්න භාණ්ඩ. එහෙනම් දරුවෝ මේකට උත්තරේ වෙන්නේ මොකක්ද? අනාගත භාණ්ඩ. අනාගත භාණ්ඩ. ඊළඟට 2019 ජූලි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ. බලන්න භාණ්ඩ විකිණීමේ ආඥා පනතට අනුව විකුණුම් ගිවිසුමක් ඇති කර හැකි වන්නේ කොහොමද? එක්කෝ ලිඛිතව බලන උත්තර 4 B කට වචනයෙන් C කොටසක් ලිඛිතව හා කොටසක් කට වචනයෙන් D පාර්ශවයන්ගේ හැසිරීමෙන්. ඊළඟට තියෙනවා ඉහත ඒවා අතුරින් නිවැරදි ප්‍රකාශනය නැත්නම් ප්‍රකාශන වන්නේ A හා B පමණි, B හා C පමණි, A B සහ C පමණි, ඉහත සියල්ලම. මොකක්ද හරි උත්තරේ වෙන්නේ? ඉහත සියල්ලම. මොකද මේ උත්තර හතරම හරි. ඊළඟට ඒක දෙවෙනි ප්‍රශ්නේ බලන්න. ඒකේ තියෙනවා B කොටස භාණ්ඩ විකිණීමට අදාළ නීතිය සම්බන්ධයෙන් පහත සඳහන් දෑ පැහැදිලි කරන්න. පවත්නා භාණ්ඩ සහ අනාගත භාණ්ඩ කියලා දෙන දෙයක් නෑනේ දරුවෝ. ඒක පැහැදිලි කරන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔය විදියට ඔයාලට පේනවා පළවෙනි කොටසට ඉරිගහන ප්‍රශ්න නැත්නම් අපි කියනවා මේවට MCQ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා බොහෝ වෙලාවට. ඒ වගේම දෙවෙනි කොටසට ඇවිල්ලා නැහැ කියන්නත් බෑ. ඔයාලා දැක්කා පවත්නා භාණ්ඩ හා අනාගත භාණ්ඩ ගැන අහලා තිබ්බ විදිය.